මෙම අවස්ථාවට සහභාගී වෙලා සිටින එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරානි වික්‍රමරත්න මැතිතුමාගෙනු ඒ වගේම බැංකු සේවක සංගමේ සභාපති වසන්ත සමරසිංහ සහෝදරයාගෙනු ලේකම් ගාමිණී සහෝදරයාගෙනු මෙම අවස්ථාවට සහභාගී වෙලා සිටින තමුන්වහන්සේලා සියලු දෙනාගෙන් අවසරයි. විශේෂයෙන්ම සංඛ්‍යා විද්‍යාව හා සංවර්ධන මිත්‍යාව යන මෙයින් සම්මන්ත්‍රණ සූදානම් කරලා සමස්ත ලංකා බැංකු සේවක සංගමය එයට අපිට ආරාධනා කිරීම පිළිබඳව ඒ සභාපතිතුමා ලේකම්තුමා ඇතුළු නිලධාරි මණ්ඩලයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතව තිබුණු සරත් තමුණුගම ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ නොපැමිණීම පිළිබඳව අපගේ බලවත් අප්‍රසාදය පළ කරනවා. ඒ මොකද මේ සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙන්නේ ලංකාව තුල ගොඩනගමින් තිබෙන ආර්ථිකයේ සංවර්ධනයයි කියමින් ගොතමින් තිබෙන මිත්‍යාවන් පිළිබඳව ජනතාවත් එක්ක විවෘත සංවාදයක් පවත්වන්න. ඒ විවෘත සංවාදයේදී ප්‍රධාන ලෙසම විවේචනයට චෝදනාවට ලක් වී තිබෙන්නේ මුදල් අමාත්‍යාංශයට අදාළ ආයතනය. ඒ සාමාන්‍ය සරල ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ මා දැක්කා වාණිජ මණ්ඩලය ඇතුළු අපේ රටේ ප්‍රධාන ව්‍යාපාරික ප්‍රජාවන් නියෝජනය කරන සංවිධාන 4ක් විසින් දැනුම් දීලා තිබුණා මේ සංඛ්‍යා වෙනස් කිරීම පිළිබඳව සත්‍ය රට එළිදරව් කරන්න කියලා. ඒ වගේම මම දැක්කා පහුගිය ජනවාරි 2 වෙනිදා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් විසින් ප්‍රකාශයට පත් කරලා තිබුණා මේ කීප දෙනෙක් විසින් තමයි මේ මිත්‍යාව ගොඩනගමින් තිබෙන්නේ. නමුත් බොහෝ දෙනා මේ සංඛ්‍යා දත්ත පිළිගන්නවා කියලා. එතකොට රජයේ පාර්ශ්වයේ වගකීම තමයි ඒ පිළිබඳ විවෘත සංවාදයක් පවත්වන අවස්ථාවක ඒට සහභාගී වෙලා තමගේ කරුණු, තමගේ සත්‍යතාවය, තමගේ නිවැරදිතාවය ඔප්පු කිරීම. එසේ නොමැතිව මගහැර යමින් ඒවට මුහුණ දෙමින් මේ බකතපස් ලීලාවෙන් හැසිරීම කිසියත්ම යෝග්‍ය තත්වයක් නෙවෙයි. මේ ඇති වී තිබෙන ප්‍රශ්නේ ගැඹුර දිහා බැලු කල. දැන් ඔබ දන්නවා විශේෂයෙන් ආණ්ඩුව සතුව තිබෙන නාලිකාවක් NITN කියලා. NITN. ඒ NITN නාලිකාවට එන ආණ්ඩු ඇමතිවරු මෙරටේ ආර්ථිකය ඉහළ පිමි ගණනින් වර්ධනය වෙමින් පවතිනවායයි කියලා පෙන්눔 කරන ප්‍රධාන සාධක කීපයක් තිබෙනවා. එකක් තමයි යොම් කියනවා මේ රටේ ආර්ථික විශාල වර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා. අපි නොකඩවා ආර්ථික වර්ධන වේගයේ 6% ඉක්මවන අගයක පවත්වමින් තිබෙනවා කියලා එක තර්කයක් ගේනවා. ඊළඟ තවත් ප්‍රධාන තර්කයක් ගේනවා අපේ රටේ උද්දමන අනුපාතිකය 10%ට වඩා අඩු වගයක නොකඩවා අවුරුදු 8කට ආසන්න කාලයක් පවත්වාගෙන යමින් තිබෙනවා. එයත් අපේ සංවර්ධනයේ විශාල පිම්මක් ලෙස ඉදිරිපත් කරමින් තිබෙනවා. ඒ වගේම තමයි ඒක පුද්ගල ආදායම ඩොලර් 3000 ඉක්මවමින් තිබෙනවා. ඒකත් මේ සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් ලෙස උන් පෙන්වු කරනවා. ඒ වගේම තමයි ණය අනුපාතිකය 105 සිට 70ට දක්වා අඩු වී තිබෙනවා. ඒ නිසා ණය බරත් අඩු වෙන රටක් බවට පෙන්눔 කරමින් තිබෙනවා කියලා ප්‍රධාන සාධක 4 තමයි ඉදිරිපත් කරන්නේ. ආර්ථික වර්ධන වේගයේ උද්දමන අනුපාතය, ඒක පුද්ගල ආදායම, ඒ වගේම ණය අනුපාතය. ඒක තමයි ආණ්ඩු පැත්තෙන් විවිධ අවස්ථාවලදී මේ වර්ධනය පෙන්වීම සඳහා සංඛ්‍යා දත්ත තොරතුරු හැටියට ගෙන හරපාන්නේ. හැබැයි රටේ මතයක් තිබුණා ආණ්ඩුව කවර සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමින් තිබුණත් සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ දැනෙමින් නැහැ කියලා. ඒ නිසා රටේ බහුතර පුරවැසියන් තුල මතයක් ගොඩනැගිලා තිබුණා මේ ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත නිවැරදිද කියන සැකයක් තිබුණා. මොකද රටක ආර්ථිකයක් වර්ධනය වෙනවා නම් ඒකේ ප්‍රතිලාභ ජනතාවට හම්බ වෙනවා.
නමුත් සාමාන්‍ය ජනතාවගෙන් ඇහුවොත් මොකද්ද කියන්නේ? සාමාන්‍යයෙන් අපි ව්‍යාපාරික මහත්තුන්ගෙන් ඇහුවොත් කියන්නේ වෙනද තරම් බිස්නස් නැහැ කියලා කියනවා. يعني ව්‍යාපාරික මහත්තුරු කියන වෙනද තරම් බිස්නස් නැහැ කියලා. රාජ්‍යාංශයේ පෞද්ගලික අංශයේ වැඩ කරන අයගෙන් ඇහුවොත් කියනවා ලැබෙන පඩිපත තමන්ට ජීවිතේ පවත්වාගෙන යන ප්‍රමාණවත් නැහැ කියලා. ගොවි ජනතාවගෙන් ඇහුවොත් කියනවා තමන් නෙලා ගන්න අස්වැන්න තමන්ට සාධාරණ මිලකට විකුණා ගන්න බෑ. ඒ නිසා එයින් ලැබෙන ආදායමෙන් තමන්ට ජීවිතේ පවත්වාගෙන යන්න බෑ කියලා කියනවා. තරුණ තරුණියන්ගෙන් ඇහුවොත් කියනවා තමන් හදාarලා තිබෙන අධ්‍යාපනය ඒ අධ්‍යාපනයට සරලන රැකියාවක් තමන්ට නැහැ කියලා. ඒක තමයි ආර්ථිකයේ ජනතාවට දැනෙන විදිය. සියලු ශේස්ත්‍රයන්ට ආර්ථික ගැටලුවක් ආර්ථිකයේ ප්‍රශ්නයක් තිබෙන බව දැනෙමින් තිබෙනවා. නමුත් ආණ්ඩුව ඉදිරිපත් කරමින් තිබෙන්නේ විවිධ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමින් නැහැ. එහෙම නෙවෙයි. මේ ආර්ථිකයේ වර්ධනය වෙමින් තිබෙනවා කියලා තරකයක් ගොඩනගමින් තිබෙනවා. හැබැයි ආණ්ඩුව පෙන්වන ආර්ථික වර්ධනයක් අත්පත් කරගත්තාට පසු එහි ප්‍රතිලාභ ජනතාවට ලැබීමත් අතර පරස්පරයක් ගොඩනැගිලා තිබෙනවා. ඒ නිසා තමයි විශාල සැකයක් වර්ධනය වෙමින් තිබුණේ මේ ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත ඇත්තද කියන සැකේ තිබුණා. විශේෂයෙන් පහුගියදා අපි පාර්ලිමේන්තුවේදී අපට පුළුවන්කම ලැබුණා මේ සංඛ්‍යා දත්ත සත්‍ය නොවේ මේ විශේෂයෙන් යම් දේශපාලන මැදිහත් වීමක් මත ඉහළ නිලධාරී තන්ත්‍රයක් විසින් විකෘති කරන සංඛ්‍යා දත්ත කියලා සාක්ෂි සහිතව අපි ඉලිදරව් කරලා තිබෙනවා. ඒ සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත වැරදි බව අපි ඔප්පු කරලා තිබෙනවා. ඒ සංඛ්‍යා දත්තෙත් වැදගත්ම දත්තේ වන ආර්ථික වර්ධන වේගය වැරදි බව අපි ඔප්පු කරලා තිබෙනවා. අපි දන්නවා ආර්ථිකයේදී වැදගත් සංඛ්‍යා දත්ත දෙකක් තමයි තිබෙන්නේ. එකක් ආර්ථික වර්ධන වේගය, අනිත් එක උද්දමන අනුපාතය. මේ දත්ත දෙක මත පදනම්ව තමයි අනෙක් සියලු දත්ත ගොඩ නැගෙන්නේ. ආර්ථික වර්ධන වේගය මත පදනම්ව තමයි දල ජාතික නිෂ්පාදිතය වැඩි වෙලා. ඒ වැඩි වෙච්ච යගේ ප්‍රතිශතය තමයි අපි කියන්නේ ප්‍රතිශතාත්මකයට තමයි කියන්නේ අපි ආර්ථික වර්ධන වේගය කියන්නේ. ගිය අවුරුද්දේ මුළු දල ජාතික නිෂ්පාදිතය 100යි නම් මේ අවුරුද්දේ දල ජාතික නිෂ්පාදිතය 105යි නම් අපි කියනවා ආර්ථිකය 105කින් වර්ධනය වෙලා කියලා. නිසා ආර්ථික වර්ධනය පෙන්눔 කරන්නේ දල ජාතික නිෂ්පාදිතේ ඇති වී තිබෙන වර්ධනයේ ප්‍රතිශතාත්මක අගය. දැන් ඒක පුද්ගල ආදායම බලන්නේ කොහොමද? දල ජාතික මුළු සමස්ත දල ජාතික නිෂ්පාදිතේ රටේ ජාතික නිෂ්පාදිත ජාතික අගය ජනගහණයෙන් බෙදෙනවා. එතකොට එනවා ඒක පුද්ගල ආදායම. එතකොට ණය අනුපාතය බෙදන්නේ කොහොමද? රටේ සමස්ත ණය ප්‍රමාණය ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට බලනවා. එතකොට ඒ දත්ත දෙකම ගොඩ නැගෙන්නේ. ඒ දත්ත දෙකම ගොඩ නැගෙන්නේ ආර්ථික වර්ධන වේගය මත. ඒතර ආර්ථික වර්ධන වේගය වෙනස් කරොත් ණය ප්‍රතිශතයත් අඩු වෙනවා. ඒ වගේම ඒක පුද්ගල ආදායම වැඩි වෙනවා. දැන් ආණ්ඩුව ප්‍රහාර යරලා කළා තිබෙන්නේ මෙන්න මේ දත්ත දෙකට. එකක් ආර්ථික වර්ධන වේගය, අනිත් එක උද්දමන අනුපාතය. දැන් පැහැදිලි ලෙසම අපි ගාව තිබෙන සාක්ෂි අපි ඒක අරගෙන ආව ඔබතුමාලා ටිකක් පැහැදිලි කරන්න. 2013 අවුරුද්දේ පළවෙනි කාර්තුව. ඒ කියන්නේ අපි දන්නවා කාර්තු වශයෙන් ආර්ථික වර්ධන වේගය ගණනය කරලා අවසානයේ අපි ආර්ථික වර්ධන වේගය ඉදිරිපත් කරනවා. ඒතර 2013 පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සැබෑ ආර්ථික වර්ධන වේගය අත්පත් කොටගෙන තිබෙන්නේ 5.4%. මොකද අපේ රටේ ආර්ථික වර්ධන වේගය ගණනය කිරීමේ ආයතන දෙකක් තිබුණා. ඉස්සර සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවත් ගණනය කරා, මහ බැංකුවෙත් ගණනය කරා. නමුත් 2007 ඉඳන් ලංකාවේ ආර්ථික වර්ධන වේගය ගණනය කොට ඉදිරිපත් කරන එකම ආයතනය සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ජාතික ගිණුම් අංශය කියලා අංශයක්. ඒ අංශයට තමයි තිබෙන්නේ මේ ආර්ථික වෘද්ධිය ගැන ආර්ථික වර්ධන වේගය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නේ. ඒ ජාතික ගිණුම් අංශයේ අධ්‍යක්ෂකවරයා හැටියට කටයුතු කරේ වනසිංහ කියලා මහත්මිය. ඔහු තමයි මේ අධ්‍යක්ෂකවරයා හැටියට කටයුතු කරේ.
ඒතර ජාතික ගිණුම් අංශයක විසින් කරන දේ තමයි කර්මාන්ත ශාස්ත්‍රය, සේවා ශාස්ත්‍රය, ඒ වගේම කුෂ්කර්ම ශාස්ත්‍රය, ඒව නැවත කුඩා කුෂ්කර්ම නම් වී, එළවලු, දීවර මේ ආදී ශාස්ත්‍ර ගණනාවකට කඩලා ඒ සියල්ල එක් රැස් කරලා කියනවා මේ වගේ මෙච්චර වර්ධනයක් අත්පත් කරන් තිබෙනවා. සියලු වර්ධනය ගත්තට පස්සේ 5.4ක වර්ධනයක් අත්පත් වෙලා තිබෙනවා කියලා කරුණු ඉදිරිපත් කරනවා. ඒතර ඒක සාමාන්‍ය ක්‍රියාවලියක් නෙවෙයි. සාමාන්‍ය මාර්තු මාසයේ ඇති වී තිබෙන එන පළවෙනි කාර්යෝ ආර්ථික වර්ධන වේගය ඉදිරිපත් කරන්නේ ජුනි මාසයේදී පමණයි. සැලකිය යුතු කාලයක් ගන්න, සැලකිය යුතු නිලධාරි කණ්ඩායම සම්බන්ධ වෙන, සැලකිය යුතු සංඛ්‍යා දත්ත විමර්ශනයට ලක් කරන ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලියෙන් අනුතුරුව ජාතික ගිණුම් අංශයේ පොදු එකඟතාවයකට එනවා. මෙන්න මේක තමයි ආර්ථික වර්ධන වේගය කියන්නේ. ඒ අනුව එකඟතාවයකට ආව 5.4 කියන්නේ. 5.4 කියලා එකඟතාවයට ආවට පස්සේ ජාතික ගිණුම් අංශයේ අධ්‍යක්ෂකවරයා විසින් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් ගුණවර්ධන මැතිතුමාට දැනුම් දෙනවා. මෙන්න මේ කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 5.4 කියන්නේ. ගුණවර්ධන මැතිතුමා ජාතික ගිණුම් අංශයේ අධ්‍යක්ෂකවරයාට දුරකථනයෙන් කතා කොට කියනවා මහා බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයෙන් විටින් විට ඉදිරිපත් කරන තිබෙන සංඛ්‍යා දත්ත සැලකිලි ලක්කොට නැවත මෙම වර්ධන වේගය පිළිබඳව මැනීමක් කොට බලන්න කියලා. නොකිය කියන්නේ වැඩි කරන්න කියලා. කෙලින්ම වැඩි කරන්න කියලා කියනවා. මාගාව තියෙනවා ඔහු දීපු කට උත්තරේ. ඒ කට උත්තරේ සමස්තමින් කියනවා. ඊට පස්සෙ 5.4 වේගයට තිබූ ආර්ථික වර්ධන වේගය 5.5 දක්වා ජාතික ගිණුම් අංශයේ සියලු නිලධාරීන්ගේ එකඟතාවය මත වෙනස් කරනවා. ඒක හරියි. 5.4 තිබුණා. නැවත DG කියනවා අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක් බලන්න කියලා. ඒක 5.5 දක්වා වෙන් කරනවා. වැඩි කරනවා. 5.5 දක්වා වැඩි කරලා ඒක මාධ්‍ය නිවේදනයේ වෙබ් එකට ඒගොල්ලන්ගේ වෙබ් අඩවියට නිකුත් කරන්නයි කියලා නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නිගමුනි මැතිතුමියට නියෝජ්‍ය අධ්‍යක්ෂිකාව ජාතික ගිණුම් අංශයේ නිගමුනි ඒ මහත්මියට බාර දීලා යනවා. ඒ මහත්මියට බාර දීලා ගියාට පස්සේ ඒ මහත්මිය දුරකථනයෙන් කතා කරලා කියනවා නෑ මේක 5.5 නෙවෙයි 6 බවට පත් කරන්න ඕනේ කියලා. කොහොමද දත්ත හැදෙන්නේ? මාගාව තිබෙන සියලු සාක්ෂි. මේ තියෙන්නේ පළමු මාධ්‍ය නිවේදනය මේ තිබෙන්නේ මාධ්‍ය සටහන ජාතික ගිණුම් ඇස්තමේන්තුව 2013 පළවෙනි කාර්තුව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශ ශ්‍රී ලංකාව. ඒකේ කියනවා 2013 පළවෙනි කාර්තුවේ රුපියල් මිලියන 7,91,932 දක්වා ඉහළ යමින් 5.5ක වර්ධනයක් පෙන්වී කියලා. මේක තමයි නිකුත් කරපු සත්‍ය මාධ්‍ය නිවේදනය. මේ මාධ්‍ය නිවේදනය නිකුත් කරන්න නියෝජ්‍ය අධ්‍යක්ෂකාවට දීලා ගියාට පස්සේ තමයි නියෝජ්‍ය අධ්‍යක්ෂකාව දුරකථනයෙන් කතා කරලා කියන්නේ නෑ මේක 6 දක්වා වැඩි කරන්න ඕන කියලා. ඒතර 6 දක්වා වැඩි කරලා නැවත එවනවා 6 දක්වා වැඩි කරපු මාධ්‍ය සටහන. මේ තියෙන මාධ්‍ය සටහන ජාතික ගිණුම් ඇස්තමේන්තුව 2013 පළවෙනි කාර්තුව. ඒකේ පැහැදිලිව සටහන් කරනවා පළවෙනි කාර්තුව රුපියල් මිලියන 7,95,444 දක්වා ඉහළ යමින් 6%ක වර්ධනයක් පෙන්වීය කියලා. ඒතර මේක තමයි සත්‍යය. මේක තමයි නිගමුනි කියන නියෝජ්‍ය අධ්‍යක්ෂකාව විසින් වෙනස් කරන ලද සටහන. ඒ සටහනේ වෙනස් කරලා එයා අධ්‍යක්ෂකට සටහනක් දාලා යවනවා සංශෝධිත ජාතික ගිණුම් වාර්තාව අත්සන් කොට සහතික කිරීම සඳහා ඉදිරිපත් කරමි කියලා. අධ්‍යක්ෂකවරයාට යවනවා නියෝජ්‍ය අධ්‍යක්ෂිකාව මේක අත්සන් කොට සහතික කරන්න කියලා 6 කියන එක. ඊට පස්සේ ඒකට සටහනක් දානවා අධ්‍යක්ෂකවරයා විසින්. මේ තියෙන අධ්‍යක්ෂකවරයා විසින් දාපු සටහන. ඒ සටහන මොකද කියන්නේ? පහත සඳහන් අංක 1. ඒ කියන්නේ මේ අංක 1 සටහන සම්බන්ධයෙන් 2013 පළමුව කාර්යතුව සඳහා ඇස්තමේන්තු කළ ජාතික ගිණුම් වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ දල ජාතික නිෂ්පාදිතයේ වර්ධනය 5.5 බව මෙම අංශයේ ප්‍රධාන නිලධාරීන්ගේ එකඟතාවය. මුලින් 5.4කට තිබියදී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් අනුව 0.1කින් වෙනස් කිරීමට සිදුවිය. ඔබ විසින් ඉදිරිපත් කොට ඇති මාධ්‍ය සටහනේ දත්තවල වෙනත් මාධ්‍ය සටහනේ දත්තවල නැවතත් වෙනස් ක්‍රම පවතී. කරුණාකර පැහැදිලි කරන්න. ඔයා කියනවා දැන් මේ අපි දීපේක මේක ඔයා 6 කරලා ඉවර කරන කරුණාකර පැහැදිලි කරන්න. එතන මේ වෙන කවුරුත් නෙමෙයි මේ ජාතික ගිණුම් අංශයේ අධ්‍යක්ෂකවරයා විසින්
පැහැදිලිව සටහන් කොට තිබෙනවා මේම දත්තේ වෙනස් කරයි කියලා. එතකොට දැන් අපි අහන්නේ තමා දැක්කා මුණුගම මේ කවුද? නිමල සිරිපාල මේ නිලධාරියට විශාල දේශපාලන චෝදනාවක් එල්ල කරමින් පාර්ලිමේන්තුවේ කතාවක් කරා. මේ අපේ කාගවත් මේ ඔවුන්ගේම දෙපාර්තමේන්තුවේ ජාතික ගිණුම් අංශය පිළිබඳව අධ්‍යක්ෂකවරයාගේ මතය. ඔහු කියනවා 5.4ට තිබුණේ ඒක 5.5 කරා 5.5 කරපුවා 6 කරා කියලා. ඇයි මේ ආර්ථික වර්ධන වේගය වෙනස් කරන්න ඕනකම තිබෙන්නේ? ආර්ථික වර්ධන වේගය වෙනස් කරොත් තමයි ඒක පුද්ගල ආදායම වෙනස් වෙන්නේ. ආර්ථික වර්ධන වේගය වෙනස් කරොත් තමයි ණය අනුපාතිකය අඩු වෙන්නේ. රටේ ආර්ථිකයේ වර්ධනය වෙමින් තිබෙනවා කියලා කිව්වොත් විතරයි ආයෝජකයෝ එන්නේ. දේශීය සහ විදේශීය ආයෝජකයන් Taman ආයෝජනය කරන්න පෙළඹෙමින් වර්ධනය වෙමින් තිබෙන රටකට මිසක් කඩා වැටෙමින් තිබෙන රටකට නෙවෙයි. වර්ධනය වෙමින් තිබෙන රටකට තමයි දේශීය හෝ විදේශීය ආයෝජකයන් ආයෝජනය කරන්න පෙළඹෙන්නේ. එනිසා ආණ්ඩුව උත්සාහ දරමින් තිබෙනවා දැන් මොකද්ද? බොරු මැවීමක් පෙන්නුම් කරන්න උනා මේ ආයෝජකයන් දේශීය සහ විදේශීය ආයෝජකයන් ගෙන්නගෙන මේ වගේම ජාත්‍යන්තර උදාහරණයක් තිබෙනවා. ඔයගොල්ලෝ දන්නවා යුරෝපා සංගමය හැදුවට පස්සේ පළමුවෙන්ම යුරෝපා සංගමයට ග්‍රීසිය ඇතුළත් වෙලා තිබුණේ නැහැ. ග්‍රීසිය විසින් යුරෝපා සංගමයට ඇතුළත් වීම සඳහා දැන් යුරෝපා සංගමයට ඇතුළත් වුණාට පස්සේ ග්‍රීසිය මුදල් ඒකකයක් යුරෝ බවට පත් වෙනවා. එකම ආර්ථික වෙළඳපොළක් බවට ඒ රාජ්‍ය පද්ධතිය පත් වෙනවා. ඒතර යුරෝපා සංගමය කල්පනා කරනවා ග්‍රීසිය Tamanට ඈඳා ගැනීමට පෙර ග්‍රීසිය ආර්ථික තත්ත්වය මොකක්ද කියලා සැලකිලි ලක් කරනවා. එහෙම වුණොත් විතරයි Tamanට එකතු කරගන්න. අපි මොකක් හරි අපේ ව්‍යාපාරයක් තිබෙනවා නම් කවුරු හරි අපේ ව්‍යාපාරේ කොටස්කරුවෙක් බවට පත් වෙන්න ලෑස්ති නම් අපි ඒ කොටස්කරුවාගේ ආර්ථික තත්ත්වය පිළිබඳව හොයලා බලනවා. එහම ආර්ථික තත්ත්වය පිළිබඳව හොයලා බලලා ඒ ආර්ථික තත්ත්වය හොඳයි නම් තමයි අපි ඔව් අපේ සමාගමේ අපේ ආයතනයේ කොටස්කරුවෙක් බවට පත් කරගන්නේ. ඒ වගේම තමයි යුරෝපා සංගමයේ ග්‍රීසිය තමන්ගේ යුරෝපා සංගමයේ රාජ්‍ය පද්ධතිය ඇතුළත් කරන්න කලින් ග්‍රීසිය සංඛ්‍යා දත්ත පිළිබඳව හොයලා බැලුවා. එදා ග්‍රීසිය රජයත් තමගේ ණය අනුපාතය වැනි සංඛ්‍යා දත්ත විකෘති කරලා වැරදි කරලා පින්නුම් කරා. දැන් ග්‍රීසිය කඩාවැටුණට පස්සේ ඔප්පු කරමින් තිබෙනවා. විශේෂයෙන්ම ණය අනුපාතිකයේ 50% ආසන්න ප්‍රමාණයකින් තමයි ඉදිරිපත් කළා තිබුණේ. නමුත් ඇත්ත ගත්තොත් ණය අනුපාතිකයේ 90 ඉක්මවා ගින් තිබෙනවා. එනිසා මේ දත්ත විකෘති කිරීම මේ කවුරු හරි විවාහයකට ගිහිල්ලා නේද ටිකක් Tamanට වඩා ලාබාල තරුණියක් හිටපුවා මේ ලාබාල තරුණිය විවාහ කර ගැනීම වෙනුවෙන් අඩුවෙන් වයස හදපු එහෙම උපැන්න සහතිකයක් හදීමක් නෙවෙයි. එහෙම නැත්නම් තමන්ගේ දරුවේ පාසලට ඇතුළත් කර ගැනීම වෙනුවෙන් ඒ ආසන්නයේ තියෙන ග්‍රාම සේවා කොට්ටාසික පදිංචියයි කියලා පදිංචි සහතිකයක් හදා ගැනීමක් නෙවෙයි. මේ රටේ සමස්ත ආර්ථිකය පෙන්눔 කරන දර්ශකය. මේ දර්ශකය මත තමයි සියල්ල රඳා පවතින්නේ. මේ දර්ශකය මත තමයි අපිට ණය දෙනවද නැද්ද කියලා තීරණය කරන්න. මොකද බංකොලොත් වෙමි යන සමාගමකට කවුරුවත් ණය දෙන්නේ නැහැ. කඩාවැටෙමින් තිබෙන රටකට කවුරුවත් ණය දෙන්නේ නැහැ. ඒ නිසා ඒ රට සැබවින්ම වර්ධනය කරනවා වෙනුවට ආණ්ඩු උත්සාහ කරමින් තිබෙන මොකක්ද? බොරු වර්ධන වේගයක් පෙන්වලා කියනවා අපිට ණය දෙන්න කියලා. මම දැක්කා නිමල් සිරිපාල පාර්ලිමේන්තුවේ දෙක දවසක් කිව්වා අපිට ණය දෙන්නේ අපිට ණය ගෙවන්න හැකියාව තියෙන නිසා කියලා. ඒ හැකියාව මනින්නේ මොකෙන්ද? ඒතර හැකියාව මනින්නේ ඒ රට අත්පත් කරගෙන යමින් තිබෙන ආර්ථික වර්ධන වේගය මත. ඒතර ණය ගැනීම සඳහා හදලා තිබෙන හැකියාව ඇත්ත හැකියාවක් නෙවෙයි බොරු හැකියාවක්. ආයෝජකයන්ට ගෙන්වා ගැනීම සඳහා කරන සම්මන්ත්‍රණ ආයෝජනය කිරීම සඳහා පෙන්වන මඟ පෙන්වීම මේ සියල්ලන්ටම බෙදෙන සාධක සංඛ්‍යා දත්තේ මොකක්ද? ආර්ථික වර්ධන වේගය මේ වගේ තිබෙනවා. ඒ නිසා කොටස් වෙනද පොලේ වේවා අනෙක් අංශයන්ගේ වේවා ආයෝජනයන් සඳහා මේ ආර්ථික වර්ධන වේගය කියන සාධක ප්‍රධාන සැලකිලි ලක් කරමින් තිබෙනවා. හැබැයි දැන් මුළු මනින්ම මේ ආර්ථික වර්ධන වේගය කියන සාධකේ අද විකෘති කරමින් තිබෙනවා. අපේ රටේ ඉස්සර අපේ රටේ රාජ්‍ය සේවයේ ඔය ඉහළ කණ්ඩායම් වලට වෙලා තිබුණ දේ තමයි එලිපිට ඇත්ත කියනවා හොරෙන් බොරු කරනවා. අපි සාමාන්‍ය තිබුණ තමයි එලිපිට කරන දේ ඔක්කොම ඇත්ත. හැබැයි හොරෙන් තමයි බොරු කරන්නේ. අද මොකද වෙලා තියෙන්නේ? අද එලිපිට බොරු කරනවා. හැංගිලා තමයි අද ඒගොල්ලන්ට වෙලා තියෙන්නේ ඇත්ත එලිදරව් කරන්නේ. මේක තමයි අද ඇති වී තිබෙන ඛේදවාචකය.
ඉස්සර එලිපිට ඇත්ත කියලා හොරෙන් බොරු කරනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? එලිපිට බොරු කියලා හොරෙන් ඇත්ත කියන්න වෙලා තියෙනවා. මේකේ වෙලා තියෙන තැන. එක පැත්තකින් ආර්ථික වර්ධන වේගයේ පමණක් නෙවෙයි උද්දමන අනුපාතකය. උද්දමන අනුපාතකය ඊළඟ වැදගත් සාධකය. දැන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන අපි අවුරුදු ගණනාවක් තිස්සේ උද්දමන අනුපාතකයේ තනි ඉලක්කමේ පවත්වාගෙන යනවා කියන. දැන් තනි ඉලක්කමේ පවත්වාගෙන යනවා කියන. දැන් උද්දමන අනුපාතකයේ සාමාන්‍යයෙන් සකස් කරනු ලැබුවේ 1953 දර්ශකයේ පදනම් කරගෙන. නමුත් මේක 2002 පදනම් වර්ෂය කියලා වෙනස් කරා. ඊළඟ අපි පැස වෙනස්, ඒ කියන්නේ බහඬ මල්ල බාස්කට් එක මේක වෙනස් කරා. බහඬ බාස්කට් එකේ තිබුණා දුම්මැටි සහ මත්පැන්. ඒකේ බහඬ ඒ කියන්නේ අපි බලන්නේ මොකක් හරි බහඬ මල්ලක්, ඒ කියන්නේ අත්‍යවශ්‍ය බහඬ මල්ලක් තෝරගන්නවා. ඒක තමයි සාමාන්‍ය පරිභෝජන බහඬ මල්ල කියලා කියන්නේ. ඒ බහඬ මල්ල මිලදී ගැනීම සඳහා මේ මාසේ කොච්චරද කියලා බලනවා. ලබන මාස කොච්චරද කියලා බලනවා. වැඩි වෙච්ච එක අපි උද්දමන අනුපාතකය කියලා කියනවා. ඔකනේ තියෙන්නේ. ඒතර වැදගත් වෙනවා මේ බහඬ මල්ලේ තියෙන බහඬ ප්‍රමාණය. බහඬ මොනවද කියන්නේ? හැබැයි මේ ආණ්ඩුව කරපු දේ තමයි මත්පැන් සහ සිගරට් කියන එක ඒ බහඬ මල්ලෙන් අයින් කරා. ඇයි? මත්පැන් සහ සිගරට් කියන එක අයින් කරේ මතට තිත කියලා ව්‍යාපෘතියක් තියෙනවා කියලා. හැබැයි අපේ රටේ ආදායම ගත්තොත් වැඩිම ආදායම ලබා දීලා තිබෙන්නේ මත්පැන් සහ සිගරට් වලට ගහන බදු වලින්. එහෙනම් අද රටේ සාමාන්‍ය පරිභෝජන භාණ්ඩයක් බවට ඒක අපි කැමතිද නැද්ද කියන එක වෙනම දෙයක්. හැබැයි සාමාන්‍ය පරිභෝජන භාණ්ඩයක් බවට පත් වෙලා තිබෙනවා මත්පැන් සහ දුම්බැටි. ඒතර ඒක නෑ පැසි. ඊළඟ ඔය භාණ්ඩ මල්ල හදනකොට තියෙන පිරිවිතරයන් දීලා තියෙනවා. පොල් ගෙඩියක් නම් මේ ප්‍රමාණයෙන් වෙන්න ඕන. හාල් නම් මේ වගේ හාල් වෙන්න ඕන. නැත්තම් කොහේ හරි කුණු හාල් ටිකක් දාලා කියන්න පුළුවන් නේ උද්දමනේ අඩු වුණා කියලා. නැත්තම් පොඩි නිකන් ඇටි සයිස් පොල් ගෙඩියක් දාලා කියන්න පුළුවන් නේ උද්දමනේ අඩු වුණා කියලා. ඒ නිසා සකස් කරලා තියෙනවා නිවැරදි පිරිවිතරයක්. මෙන්න මේ පිරිවිතරයන්ට අනුව තමයි බඩු ගන්න ඕන. පොල් නම් මෙන්න ප්‍රමාණය. හාල් නම් මෙන්න මේ වර්ගයේ හාල්. මේ විදිහට පිරිවිතරයන් අනුව තමයි ඒ බහඬ මල්ලේ බහඬ මිලදී ගත යුතු වන්නේ. හැබැයි දැන් කරලා තියෙන දේ තමයි ඒ පිරිවිතරයන් සරකිල්ලක් කරන්නේ නැහැ. අදාළ බඩු ගන්න තැනට ගිහිල්ලා පොඩිම පොල් ගෙඩිය බලලා පොල් ගෙඩිය ගන්න දානවා. අදාළ හාල් තැනට ගිහිල්ලා අඩුම හාල් දාලා හාල් මිල දානවා. ඒ නිසා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අර මං කිව්වේ අද හැංගිලානේ ඇත්ත කියන වෙලා තියෙන්නේ. අද මේ සැඟවිලා ඇත්ත කියනවා අපේ රටේ පහුගිය අවුරුද්දේ උද්දමනය 13.6 දක්වා වර්ධනය වෙලා තිබුණා කියන්නේ. මා දැක්කා මේ පහුගිය ඉරිදා පුවත්පතකට ඒ සටහන් කරලා තිබුණා. 13.6 දක්වා තිබෙක තමයි අඩු කරලා පෙන්නලා තිබෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුවේ සංඛ්‍යා දත්ත විකෘති කිරීමක විද්‍යාවක ඉන්නවා. දැන් 1950 දශකයේ මේ ආර්ථික වර්ධන වේගය පිළිබඳ හැදුවට පස්සේ 1968 දී නැවත මේ ක්‍රමවේදය වෙනස් කිරීමක් කරා. 1993 දී නැවත ක්‍රමවේදය වෙනස් කිරීමක් කරා. හැබැයි 1993 ඉඳන් 2008 දක්වා අවුරුදු 15ක් මේ ඇති වී තිබෙන ක්‍රමවේදයන්ගේ දුබලතාවයන් පිළිබඳව සාකච්ඡාවක් තිබුණා. විදේශීය නියෝජිතයන් ඇවිල්ලා ලංකාවේ නියෝජිතයන් ඇවිල්ලා විවිධ සාකච්ඡා හරහා මේ සංඛ්‍යා දත්ත වලට ක්‍රමවේදය සකස් කිරීමයි ඒවා නිවැරදිභාවයෙන් නැවත තහවුරු කිරීම සඳහායි වැඩපිළිවෙලක් හැදුවා. ඒක එකක් තමයි විශේෂයෙන්ම input and output. කියන්නේ ආදාහ ප්‍රදාහ. ඇතුල් කිරීම සහ ප්‍රතිඵල නේ input සහ output ටේබල් එක කියලා එකක් හදන්න ඕනේ. ඒතර තමයි ඒ ටේබල් එකෙන් තමයි පෙන්눔 කරන්නේ අපි ඇතුල් කරන්නේ මොනවද? දැන් අපි කියනවා අපි අධිවේගී පාර ඇතුල් කරා. හැබැයි අපේ ටේබල් එක එන්න ඕනේ ඒකේ අවුට්පුට් එක මොකද්ද කියලා. අධිවේගී පාර ඇතුල් කරා. ඒකට අපි රුපියල් බිලියන 75ක් වියදම් කරා. ඒතකොට ඒකේ එන්න ඕනේ මේකේ අවුට්පුට් එක මොකද්ද? මෙන්න මෙතර වාහන යනවා. මෙන්න මෙතර ඩීසල් වල ඉතිරියක් වෙලා තිබෙනවා. මෙන්න මෙතර සංසරණය වෙලා තිබෙනවා. මෙතර බහන්න ප්‍රමාණය සිද්ධ වෙලා තිබෙනවා. එතකොට තමයි මේ ඇතුල් කරපු එකේ ආර්ථික වර්ධන වේගය නිවැරදි ලෙස පෙන්වන්නේ. හරිද? දැන් මේක හදන්නේ නැහැ. මේක හදන්න නැතුව තමයි යට ගහමින් තිබෙන්නේ. ඒ වගේම තව එකක් තියෙනවා. තව එකක් තිබෙනවා
හෝටල් සහ ආපනශාලා සහ ඉදිකිරීම් ශාස්ත්‍රය. ඒ කියන්නේ ආර්ථික වර්ධනය වේගයට ගන්නවා හෝටල් සහ ආපනශාලාවල කොච්චර වැඩි වුණාද ඉදිකිරීම් ශාස්ත්‍රය කොච්චර වැඩි වුණාද කියලා. නමුත් අද අවශ්‍ය සම්පූර්ණ දත්ත ගැනීම සඳහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ හෝටල් සහ ආපන ශාස්ත්‍රය ශක්තිමත් කරලා නැහැ. ඉදිකිරීම් ශාස්ත්‍රය ශක්තිමත් කරලා නැහැ. දැන් මොකද දන්නවද? ආර්ථික වර්ධනයේ මේකිය වැඩි කියලා කිව්වහම ඒ වැඩි එකාවේ කොහින්ද කියලා කියන්න වෙන්න එපා. ඒකාවේ කුෂ්කර්මාන්තින්. කුෂ්කර්මාන්ත නම් වී වලින්ද? එහෙම නැත්නම් කුරුදු වලින්ද? ඒකාවේ වෙළඳාමින්ද? වෙළඳාමෙන් නම් විදේශීය වෙළඳාමින්. ආනයන වෙළඳාමින්ද? එහෙම නැත්නම් ඉන්ෂුරන්ස් එකකින්ද? ඒතොර ඒ වැඩි වුණාම මේ වැඩි වෙන කොතනද කියලා ඊළඟ දෙවෙනි පියවරේදී පේන්න ඕන. හරිද? නිකම්ම උඩාගේ වැඩි කරලා බෑ. ඒ වැඩි කරන එක මොන ශේස්ත්‍රයෙන්ද ඒ වැඩි කිරීමට ඇති කරනද බලපෑම කියලා පෙන්눔 කරන්න. කුෂ්කර්මාන්තේ නම් වී වලින්ද? දීවර කර්මාන්තේ මත්ස්‍ය නිෂ්පාදනයෙන්ද? අර උඩ වැඩි කරාට වැඩි කරේ ඒ වැඩි කිරීම ඇති උනේ මොන එකෙන්ද? මොන ආංශික මොකෙන්ද ආංශික බලපෑම සිද්ධ උනේ කියලා හොයලා කියන්න ඕන. දැන් මොකද කරන් තියෙන්නේ? හෝටල් සහ ආපනශාලා කියලා ශේස්ත්‍රයක් තියන් ඉන්නවා. ඒ ශේස්ත්‍රේ නිවැරදි දත්ත තොරතුරු එන්නේ නැහැ. එතකොට ඉදිකිරීම කියලා ශේස්ත්‍රයක් තිබෙනවා. ඒකට ජාතික ගිණුම සකස් කිරීමට සමත් වෙන දත්ත තොරතුරු ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඒ දෙකෙන් තමයි මේක වැඩි. ඒකට කියන්නේ ඒගොල්ලෝ දැන් තුලන සාධකේ. හතට හදනවා. හත තුලනය කිරීම සඳහා හෝටල් ආපනශාලා සහ ඉදිකිරීම ශේත්‍රය පාවිච්චි කරනවා. මොකද තේරෙනවද මම කියන්නේ? ඒක ඇවිල්ලා තුලන සාධකේ. හතට හැදුවට පස්සේ ඒ හත ආවේ කොහොමද කියලා කොහෙන්ද පෙන්වන්නේ? වී වලින් එනම් පෙන්වන්න. එහෙම නැත්නම් කුරුඳු වලින් පෙන්වන්න. එහෙම නැත්නම් මත්ස්‍ය නිෂ්පාදනයෙන් පෙන්වන්න. ඒවා ඊට පස්සේ වී එන එක එනවා මේ ඩී ඔෆිස් දක්වා. සාමාන්‍ය කුෂිකර්ම කලාපයක් දක්වා යනවා. ඒතර ඒ කලාපේ වැඩි වෙන්න ඕන. ඒ කලාපේ නම් යාය දක්වා වැඩි වෙන්න ඕන. එතකොට පහළ ඉඳන්ම ලොකු ජාලයක් වැඩි වෙමින් එන්න ඕන හත පෙන්වන්න උඩට. හරිද? මොකද අර වගේ දත්ත තොරතුරු නිවැරදිව ගලාගෙන එනවා. එහෙනම් වැඩි කිරීම කොතනද හදන්නේ? වැඩි කිරීම හදන්න තමයි ඒගොල්ලෝ තියන් ඉන්නේ හෝටල් සහ ආපනශාලා සහ ඉදිකිරීම කියන ක්ෂේත්‍ර දෙක. හෝටල් ආපනශාලා ක්ෂේත්‍රයයි ඉදිකිරීම කියන ක්ෂේත්‍රය තියන් ඉන්නවා. 7යි කියලා කියන 5.5 කියලා කියනවා. 6 වැඩි උනේ මොකද ඊට පස්සේ? හෝටල් සහ ආපනශාලා ඊට පස්සේ කියන මොකද්ද? ඉදිකිරීම කියන ක්ෂේත්‍රය. එනිසා මේ මවමින් තිබෙන ආර්ථිකයක් තිබෙනවා. මේක තුඹසක් වගේ. මේ හුඹස හදාගෙන ගොඩනගාගෙන යනවා. ඇතුලෙන් තියෙන හිස්කම. එනිසා අපේ රටේ ආර්ථිකය මතක තබන්න මේ ප්‍රෝඩා විසින් අපේ රටේ මුළු ආර්ථිකය කඩාගෙන වැටෙන්නේ අර නේද? කාඩ් කුට්ටම කඩාගෙන වැටෙන්නේ ඔන්න ඔය කඩා වැටෙන විදිහ ඩොමිනෝ ආකාරයෙන්. හැම ක්ෂේත්‍රෙම කැඩෙන එක ඩොමිනෝ ආකාරයෙන් හැම ක්ෂේත්‍රයක් දක්වම පැතිරෙනවා. එනිසා මේ රාජපක්ෂ පාලනය මේ සෙල්ලම් කරමින් තිබෙන්නේ සාමාන්‍ය එකක් නෙවෙයි. අපිට ප්‍රශ්නයක් නැහැ උන්ගේ වත්කම් වෙනස් කරගන්නවා. ඒක ප්‍රශ්න තමයි. නමුත් ඒවා රටේ සමස්තයට ඒ තරම් දායකත්වයක් සපයන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට තියන්න පුළුවන් උන්ගේ නේ නම් මාරු කරගන්නවා. පර්සි මහින්ද රාජපක්ෂ. ඒවා දත්ත වෙනස් කිරීම උපැන්න සාතිකේ දත්තේ වෙනස් කරපු එක. නමුත් ඒ දත්තේ වෙනස් කිරීම සමස්ත ආර්ථිකයේ පැවැත්මට බලපාන්නේ නැහැ. හැබැයි මේ සංඛ්‍යා දත්ත මාරු කිරීම රටේ සමස්ත ආර්ථිකයේ උඩු යටු කරන පමණක් නෙවෙයි මතක තබා ගන්න ඒක ඉතා වේගයෙන් කඩාගෙන වෙන්න පටන් ගන්නවා. ඒ නිසා බොරු මැවීමක් මේ කරමින් යන්නේ. ඒ නිසා අද අපේ රටේ ව්‍යාපාරික ප්‍රජාව විශාල ප්‍රමාණයක් අද මේ එළිදරව්වත් එක තැතිගෙනලා තිබෙනවා. ඇත්තද දැන් මේ මොකද්ද වෙලා තිබෙන්නේ කියලා. ඒ නිසා තමයි අජිත් නිවාඩ් කබ්‍රාල් මහදක්ක ජනවාරි මාසේ දෙවෙනිදා කියනවා මේක 3-4 දෙනෙක් කරන මිත්‍යාවක් කියලා. නෑ 3-4 දෙනෙක් නෙවෙයි. ජාතික ගිණුම් අංශයේ බාර අධ්‍යක්ෂකවරයා විසින් පැහැදිලි ලෙස ප්‍රකාශයට පත් කරමින් තිබෙනවා මෙම ගිණුම් වෙනස් කරලා කියලා. බොරු ඒවා පෙන්වන්නේ කි. මාගාව තිබෙන සමහර අය දීපු කට උතර ඒවා බලපුවාම ඒ යකින සමහරවල් මේ පළවෙනි සැරේ නෙවෙයි කියන අය ඉන්නවා. අවස්ථා ගණනාවකදී මේක සිද්ධ වුණා කියලා කියනවා. ඒ නිසාද එතෙන්ද මේ ප්‍රශ්නේ ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා මේ මවමින් තිබෙන සංවර්ධනයේ මේ පෙන්නමින් තිබෙන මැවීම මේක විද්‍යාවක් මිසක් ඇත්ත කතාවක් නෙවෙයි. එහෙනම් ඇත්තට මොකද්ද වෙමින් තිබෙන්නේ? මේක මැවීම නම් ඇත්ත මොකක්ද? දැන් අපි දන්නවා
මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම. ඒ කියන්නේ 2010 ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් කරා කේන්ද්‍ර පහක් පිළිබඳව. මේ පංච කේන්ද්‍රයක් හදනවා කියන්නේ. ඔහු කිව්වා අපේ රට බලශක්ති කේන්ද්‍රයක් හදනවා කියලා කිව්වනේ. අපේ රට බලශක්ති කේන්ද්‍රයක් හදනවා. ඒතර අපේ රටේ බලශක්ති ශේෂ්ත්‍රයක් කේන්ද්‍රයක් හදනකොට වැදගත්ම ආයතන දෙක මොකද්ද? අපේ රටේ බලශක්ති කේන්ද්‍රයක් හැදීමේදී වැදගත්ම ආයතන දෙක බවට පත් වෙන්නේ විදුලි බල මණ්ඩලයයි තෙල් සංස්ථාවයි. හැබැයි විදුලි බල මණ්ඩලයේ තෙල් සංස්ථාවේ තත්ත්වය මොකද්ද? විදුලි බල මණ්ඩලය 2011 අවුරුද්දේ පාඩුව කෝටි 1926යි. විදුලි බල මණ්ඩලය 2012 අවුරුද්දේ පාඩුව කෝටි 6116යි. ඉගෙන ආසන්න වශයෙන් ගත්තොත් පහුගිය අවුරුදු දෙකේ 2011 2012 අවුරුදු දෙකේ විදුලි බල මණ්ඩලයේ පාඩුව කෝටි 8000ක් වෙනවා. කෝටි 8000ක් මතද අපේ රටේ පාසල් තියෙන 9600ක් පමණ. ඉගෙන ආසන්න වශයෙන් ගත්තොත් පාසල් ඔක්කොටම වගේ කෝටිය ගානේ දෙන්න පුළුවන්. මා දැවැන්ත ධනය. දැන් මේගොල්ලෝ බලශක්ති කේන්ද්‍රයක් බවට පත් කරගන්න හදන්නේ කඩා වැටිච්චි විදුලි බල මණ්ඩලය සහ කඩා වැටිච්චි තෙල් සංස්ථාවක් කරා. ඊළඟ කියනවා අපේ රටේ ගුවන් කේන්ද්‍රයක් කරනවා කියන. අපේ රටේ ගුවන් කේන්ද්‍රයක් කරන්න තියෙන්නේ මොකද්ද? තෙල් සංස්ථාව. තෙල් සංස්ථාවේ පාඩුව 2011 අවුරුද්දේ තෙල් සංස්ථාවේ පාඩුව කෝටි 9450. කෝටි 9450. රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කරන්න වෙන් කරේ කෝටි 1700යි. ගොවි විශ්‍රාම වැටුපට වෙන් කරේ කෝටි 100යි. එතකොට අධිවේගී මාර්ගයට ගියේ කෝටි 7500යි. මත්තල ගුවන්තොටුපළට ගියේ කෝටි 3500යි. හම්බන්තොට වරායට ගියේ කෝටි 4500යි. හැබැයි තෙල් සංස්ථා 2011 අවුරුද්දේ තෙල් සංස්ථාවේ පාඩුව කෝටි 9450යි. 2012 අවුරුද්දේ තෙල් සංස්ථාවේ පාඩුව කෝටි 8965යි. 2010 2011 2012 කියන අවුරුදු 3 තෙල් සංස්ථාවේ පාඩුව කෝටි 23000යි. අධිවේගී මාර්ගයක්, ඒ කියන්නේ දකුණු අධිවේගී මාර්ගයක්, කටුනායක අධිවේගී මාර්ගයක්, මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරායත් මේ හතරම හදන්න ගියේ කෝටි 20700යි. මේ හතරම හදන්න කෝටි 20700යි. තෙල් සංස්ථාවේ අවුරුදු 3ක පාඩුව කෝටි 23000යි. දැන් අතට මේ ආණ්ඩුව කියන බලශක්ති කේන්ද්‍ර මේක කරන්න පුළුවන්ද? මේ පාඩු ලබන ගරා වැටිච්චි හැමදාමත් අරින වහන නොරොච්චුනේ බලාගාරයකින් හැමදාමත් කැඩෙන බවට පත් වෙලා තියෙන තෙල් පිරිපහදුවකින් බලශක්ති කේන්ද්‍රයක් කරන්න පුළුවන්. ඒ නිසා ආණ්ඩුවේ ඇත්ත ඉලක්කය ඒවා බලශක්ති කේන්ද්‍රයක් කරනවා කියන. හැබැයි බලශක්ති කේන්ද්‍රය මොකද වෙලා තියෙන්නේ? කඩා වැටිච්ච කේන්ද්‍රය. ඊළඟ මේ ආණ්ඩුව කියන මේක ගුවනේ කේන්ද්‍රයක් කරනවා කියන. ගුවන් කේන්ද්‍රයක් කරන්න තියෙන වැදගත්ම ආයතන දෙක මොකක්ද? මීන් ලංකා සහ එයා ලංකා. එයා ලංකාවේ පාඩුව 2011 අවුරුද්දේ එයා ලංකාවේ පාඩුව කෝටි 1967යි. 2012 එයා ලංකාවේ පාඩුව කෝටි 2997යි. 2013 මත් මේ පහුගිය අවුරුද්දේ 2013 එයා ලංකාවේ පාඩුව ඇස්තමේන්තු කරා කෝටි 1575යි. ඒ කියන්නේ එයා ලංකාවේ පාඩුවේ කියලා හිතුවා කෝටි 1575. කියන්නේ හදනවනේ ව්‍යාපාර සැලැස්ම හදනවා. සැලැස්මේදී කියනවා 2013 එයා ලංකාවේ පාඩුව කෝටි 1575යි කියන. හැබැයි ඒ පාඩුව සිද්ධ වෙනවා 6 වෙනි මාසෙ වෙනකොට. අවුරුද්දේ ඇස්තමේන්තු පාඩුව ජුනි මාසෙ වෙනකොට වෙලා ඉඳලා. 2013 වෙනකොට පාඩුව කෝටි 2013 අවුරුද්දේ පාඩුව කෝටි 2670 දක්වා වැඩි කරනවා. කෝටි 1000කින් වැඩි කරන පාඩුව. අඩුම තරමේ එයා ලංකාවේ පාඩුව වෙනක වෙනම කතාවක්. දෙවෙනි එක අඩුම තරමේ පාඩුව කොච්චරද කියලා ගණනය කරගන්න බෑ. අවුරුද්දේ ඇති කරගන්නවයි කියන පාඩුව කෝටි 1000කින් වැඩි වෙනවා අවුරුද්ද අවසන් වෙනකොට. අවුරුද්දේ ඇති කරගන්නවයි කියන පාඩුව මාස 6න් සිද්ධ වෙනවා. මොකක්ද මේ රට වෙලා තියෙන්නේ? ආයතනයේ පාඩුව වෙන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි පාඩුව කොච්චර ඒ කියන්නේ ගණනය කරන්න බැරි පාඩුව. ඒවට කියන්නේ මොන ආයතනද? බංකොලොත් වෙච්ච ආයතන. කඩා වැටිච්ච ආයතන. නිසි කළමනාකරණයක් නැති ආයතන. ඕනෑම කුඩා ව්‍යාපාරිකයෙක් සිට ඉහළ ව්‍යාපාරිකයෙක් දක්වා අඩුම තරමේ අවම 10%කට තමන්ගේ පාඩුව හෝ ලාභය ඇස්තමේන්තු කරන්න පුළුවන්. අවුරුදු 3කට 4කට. මේ ලබන අවුරුද්දක නෙමෙයි. ඕනෑම කුඩා ව්‍යාපාරිකයෙක් නම් ඉහළ ව්‍යාපාරිකයෙක් තමන්ගේ ලාභය හෝ පාඩුව අවම වශයෙන් 10%ක සීමාවක ඇස්තමේන්තු කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි ලංකාවේ එයා ලංකා ආයතනය ඇස්තමේන්තු කරන 2013 පාඩුව. ඒ පාඩුව ජුනි මාසෙ වෙනකොට වෙලා ඉවරයි. 13 වෙනකොට
කියන අවුරුද්ද අවසන් වෙනකොට කෝටි 1000කින් වැඩි වෙනවා. පාඩු. ඊළඟ ගුවන් කේන්ද්‍රය කරන්න තියෙන මොකෙන්ද? මිහින් ලංකයික. 2011 පාඩුව කෝටි 196යි. 2012 පාඩුව කෝටි 286යි. 2013 පාඩුව ඇස්තමේන්තු කරා කෝටි 67ක් කියලා. මේ 2013 ඇස්තමේන්තු කෝටි 67ක්. ඒක ඉවරුණා ජුනි වෙනකොට ඒ පාඩුව වෙලා. අවසන් වෙනකොට පාඩුව කෝටි 141යි. ඇස්තමේන්තු කරන්නේ 67යි. අවසන් වෙන්නේ 141යි. එන පාඩුව දෙගුණයකින් වැඩි වෙනවා. ඉතින් බලශක්තිය ඉතින් ගුවනේ කේන්ද්‍රයක් කරන්න පුළුවන්ද මේ රට? මේ අඩුමතර මේ පාඩුව ඇස්තමේන්තු කරගන්න බැරි ආයතන. කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන කඩාවැටෙන ආයතන වලින් තමයි ගුවනේ කේන්ද්‍රය සහ බලශක්ති කේන්ද්‍රයක් කරනවා කියලා කියන්නේ. ඊළඟ ආණ්ඩුව කවම එක වාණිජ කේන්ද්‍රයක් කරනවා කියලා. ඒක විතරයි කරලා තියෙන්නේ. يعني මේක වෙළඳ කේන්ද්‍රයක්. ඔව් වෙළඳ කේන්ද්‍රයක් මොන වගේද? කුඩු වල වෙළඳ කේන්ද්‍රයක්. එතනෝල් වල වෙළඳ කේන්ද්‍රයක්. දැන් බලන්න කුඩු තොග ගණන්. කුඩු තොග ඒ කියන්නේ මේ මෑතකදී අහුණා කුඩු කිලෝග්‍රෑම් 261ක්. කුඩු කිලෝග්‍රෑම් 261ක් කියලා කියන්නේ පිටිගෝණි පහමාර. ඔය පිටිගෝණි තියෙන්නේ. එනේ පිටිගෝණි පහමාරක කුඩු. සාමාන්‍යයෙන් ගමේ බේකරියක පාම් පුච්චන්න ගන්නේ පිටිගෝණි දෙකයි. හැබැයි දැන් කුඩු අහු වෙනවා ගෝණි පහමාරක. කුඩු සොට් එකක් කියලා කියන්නේ කන් ඇන්දෙන් භාගේ. ඉතින් ගෝණි පහමාරක් කන් ඇන්දෙන් භාගේ ඉවත් කරන්න කල්පනා කරන්න. ඒ තරම් ලොකු දඬුවමක් මම හිතන්නේ කාටවත් හම්බෙන්නේ නැහැ. කන් ඇන්දෙන් භාගේ කුඩු ගෝණි පහමාරක්. ඉතින් මොන කුඩු තොගයක්ද? ඉතින් ඒක කුඩු කේන්ද්‍රයක් අපේ රට අද. සාමාන්‍යයෙන් කුඩු තොගය බැලුවොත් කෝටි 2ක් වෙන ජනගහනයට අවුරුදු 7ක් දවසට වේල් 3 බැගින් කුඩු දෙන්න පුළුවන්. මම කියන්නේ දුන්නට බොන්න එපා. ඒ මම කියන්නේ මේ කුඩු තොගේ ප්‍රමාණය. ඉතින් ඒ තරම් කුඩු තොගයක්. දැන් කාට හරි හිතන්න පුළුවන් මේ නෑ අපි මෙතන ඉන්න කවුරුත් අපි කුඩු බොන්නේ නෑ අපිට ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි අපිට තියෙන සහතිකය මොකද්ද? අපේ දරුවන්ට මේ පාසල් යන දරුවට නේ කුඩට ඔය ටිකක් නිදහස් ඉන්න තරුණයට මේ කුඩු නොබයි කියන සහතිකය මොකද්ද? ඒක කුඩු වල කේන්ද්‍රය. ඊළඟ මේක කුඩු වල කේන්ද්‍රයක්. ඊළඟ මේක මොකද්ද? එතනෝල් වල කේන්ද්‍රය. සාමාන්‍යයෙන් එතනෝල් බෝතලයකින් එතනෝල් බෝතලයක රුපියල් 785ක් ලාභයි. එතනෝල් බෝතලයක් ගෙනාවොත් රුපියල් 785ක් ලාභයි. බැරල් එකක තියෙන එතනෝල් ඒ කියන්නේ එතනෝල් වලින් මත්පැන් කරපුවාම 133ට කලවම් කරපුවාම නේද? 3 ගුණයක් හදන්න පුළුවන්. එතකොට එතනෝල් බෝතලයකින් අරක්කු බෝතලයක් හැදුවොත් 3ක් හදන්න පුළුවන්. එක බෝතලයකින් 785ක් ලාභයි. හරිද? ඒතර එතනෝල් බැරල් එකකින් අරක්කු බෝතල් හදන්න පුළුවන් 750. ඒතර එතනෝල් බැරල් එකකින් ලාභයි 750 වැඩි කිරීම 785. 750 785ක් ලාභයි. ඒතර බැරල් එකකින් කන්ටේනර් එක දානවා බැරල් කීයකද දානවද? 100ක් විතර දානවා. දැන් කන්ටේනර් එක දානවා බැරල් 100ක් විතර. එතකොට 750 වැඩි කිරීම 785 වැඩි කිරීම 100. එතනෝල් කන්ටේනර් එකකින් ලාභ ලබනවා. එතකොට මේක අද මොකද වෙලා තියෙන්නේ? මේක රාජපක්ෂ මහත්තයා ඉටු කරලා තියෙන එකම කේන්ද්‍රය තමයි මොකද්ද මේක? වාණිජ කේන්ද්‍රයක් කියන එක මේක ඔප්පු කරලා තිබෙනවා. කුඩු සහ එතනෝල් වල කේන්ද්‍රයක් හදලා තිබෙනවා. අනිත් සියලු කේන්ද්‍ර මොකද කරලා තිබෙන්නේ? අසාර්ථකයි. හැබැයි දැන් අලුතෙන් ආණ්ඩු මීට කලින් නැති දැන් මම දැක්කා මේකේ පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට බෙදපු එකේ අලුතෙන් තව කේන්ද්‍රයක් දානවා. දැන් මෙතර කාලයක් කිව්ව පංච කේන්ද්‍රය කියලා. හැබැයි පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට බෙදෙන එකේ කියනවා ආණ්ඩුවේ තව කේන්ද්‍රයක් තියෙනවා. මොකද්ද? සංචාරක කේන්ද්‍රය කියලා. ආණ්ඩුව හිතනවා මේ රට ගොඩනගන්න පුළුවන් නේ සංචාරක ව්‍යාපාරයෙන් කියලා. දැන් සංචාරක ව්‍යාපාරය රඳාපවතින්නේ කොහොමද? ලෝකේ සංචාරය කරන අයකින් 100ක් සංචාරය කරොත් 17යි සංචාරය කරන්නේ නටබුන් බලන්න වනෝද්‍යාන බලන්න අධ්‍යයනය සඳහා. සංචාරකයන් 17යි. 83%ක්ම සංචාරය කරන්නේ විනෝදාස්වාදය වෙනුවෙන්. ලෝකේ සංචාරයේ ප්‍රධානම එක විනෝදාස්වාදය. විනෝදාස්වාදය වෙනුවෙන් තමයි සංචාරක තියෙන්නේ. ලෝකේ සංචාරකයන්ගෙන් 83%ක් සංචාරය කරන්නේ විනෝදාස්වාදය වෙනුවෙන්. දැන් මේ කලාපී විශාල සංචාරකයන් යන රටක් තමයි තායිලන්තය. මම දැක්ක වාර්තාවක් තිබුණා. තායිලන්තයට අවුරුද්දකට ගිය අවුරුදු සංචාරක ඇවිල්ලා තියෙනවා ලක්ෂ 260ක්.
අපි දැන් මේ ලක්ෂ 25 ගෙන් try කරන්නේ. ලක්ෂ 260ක් ඇවිල්ලා තිනවා තායිලන්තේ සංචාරක ගියා වුණා. ඒතකොට තායිලන්තේ මොකක්ද? ඒතකොට තායිලන්තේ කියන්නේ තායිලන්තේ බැංකොක් නගරේ තමයි ලෝකේ තියෙන කුණුහරුපම නගරේ. මේක තමයි කතාව. සාමාන්‍ය විදේශිකේ පාර ගියොත් තායිලන්ත කාන්තාවන් වෙලා අතින් අදිනවා. කොලර් එකෙන් අදිනවා. ඉතින් සංචාරක ව්‍යාපාරයට එතෙන්ට වර්ධනය වෙනවා. ගිය අවුරුද්දේ ලෝකේ වැඩිම සංචාරක ඇවිල්ලා තියෙන්නේ ප්‍රංශයට. ප්‍රංශයට සංචාරක ඇවිල්ලා තියෙනවා මිලියන 263. කෝටි 26. එතකොට එහෙ කියලා කියන මොකද්ද? ගණිකා වෘත්තේ නීතිගත කරලාද? ගණිකාවන්ට වෙනම වීදි නම් කරලාද? රෙඩ් සෝන්, රෙඩ් ලයින් තියෙනවා. වෙනම පාරවල් තියෙනවා. වෙනම වීදි තියෙනවා. එතකොට ප්‍රංශයේ ඒ තරම් පිම්මක් සංචාරක ව්‍යාපාරය ගන්නේ ඒවා මත. ඒ නිසා සංචාරක ව්‍යාපාරය තමයි ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන මාවත වෙලා තිබෙන්නේ. දැන් රට පුරා මොකක් හරි හිතුවොත් දැන් කොළඹ නගරේ මට කියන්නේ ඉදිකරණේව මොනවද? හෝටල්. කොළඹ නගරේ බැලුවොත් ඉදි වෙනවයි කියලා කියන්නේ හෝටල්නේ. ඊට පස්සේ රට වටේ ඉදි වෙනවා කියන එක බැලුවොත් මොනවද? හෝටල්. දැන් අපිට කියන හිටපු ගමන් කියන ඔන්න බේරුවල පැත්තේ ගියොත් මේක බැසිල්ගේ හෝටලේ කියනවා. ගාල්ලේ ගියොත් මේක ගෝඨාභයගේ හෝටලේ කියනවා. ඊට පස්සේ මාතර පැත්තේ ගියොත් මේක නාමල් මේ ළඟදි ගත්තේ කියනවා. ඊට පස්සේ තව තංගල්ලේ පැත්තේ ගියොත් පරවිවැල්ල පැත්තට ගියොත් පතංගල්ලේ පරවිවැල්ල තියෙන පරවිවැල්ල එහා පැත්තේ ඉඩම තියෙන්නේ. ඊඩම ගාවට මේ ළඟදි ගියාමම ඒතකොට කියනවා මේක නම් මේක දැන් දෙසරයක් ඇවිල්ලා නාමල් බල්ලගේ අනිවාර්යයෙන්ම ඊළඟ සතිය ගන්නවා කියනවා. ඔක තමයි තියෙන කතාව. ඒකට මොකද්ද වටේම අපිට දෙනවා කොහේ හරි බැසිල් කර්මාන්තශාලාවක් හදුවා කියලා. කොහේ හරි කර්ම ෆැක්ටරි හදන්න මේක බැසිල්ගේ ෆැක්ටරියක් කියලා එහෙම කියවෙන්නේ නැහැ. කොහේ හරි නේ අපිට වැඩිපුරම කියවෙන්නේ මොකද්ද? හෝටල්. ඒ නිසා මේගොල්ලෝ හිතනවා ඉස්සරහට අපේ රටේ ආර්ථිකයේ සංවර්ධනයේ උපාය මාර්ගය. ඔක තමයි මේගොල්ලන්ගේ සංවර්ධන මිත්‍යාව. සංවර්ධනයේ උපාය මාර්ගය සංචාරක ව්‍යාපාරය. සංචාරක ව්‍යාපාරයෙන් 83ක් සංචාරයේ දෙන්නේ විනෝදාස්වාදයේ වෙනුවෙන්. විනෝදාස්වාදය කියන්නේ මොකද්ද? ගණිකාව, සූදුව, මත්ද්‍රව්‍ය එකට ගහලා තිබෙනවා. තවත් දේවල් තියෙනවා නමුත් මං කියන්නේ එන ඔක්කොම සූදු ගානවා ගණිකා ඒ සේවනයේ යෙදෙනවා. එහෙම නැත්නම් මේ සූදු මත්ද්‍රව්‍ය මොනවා කියලා මං කියන්නේ නැහැ. නමුත් විනෝදාස්වාදයේ ප්‍රධාන සාධක තුනක්. සූදුව, ගණිකාව ඊට පස්සේ ඒකට ගැලපෙන සුරා. ඒ ටික තමයි ඒගොල්ලන්ගේ සූදුව, මත්ද්‍රව්‍ය, ගණිකාව තමයි මේකේ කේන්ද්‍ර තුන. දැන් ඇත්තකට මේ කුළුණු තුන මත තමයි මේ ආණ්ඩුව ආර්ථිකය ගොඩනගන්නේ. දැන් බලන්න කැසිනෝ. දැන් කැසිනෝ කියන්නේ සූදුවක් විතරක් නෙමෙයි. කැසිනෝ සූදුව, ගණිකාව, මත්ද්‍රව්‍ය. ඔයගොල්ලෝ දකින්නේ නැද්ද? පහුගිය තමයි දැක්කා. SB දිසානායක කිව්වා. එයා ඇමරිකාවේ ගිහිල්ලා ඇමරිකාවේ ලාස් වේගාස් වලට ගිහිල්ලා එයත් කැසිනෝ ගැහුවා. මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් දාලා තියෙන්නේ මේ අධ්‍යාපන අමාත්‍යාංශ සල්ලි වලින්ද ගියේ කියලා. ඒක අහලා හොයන්න ඕනේ වැඩ. මොකද අපිට කියන්නේ මේ ඔය රටවල් වල යන්නේ උසස් අධ්‍යාපනය පිළිබඳ අධ්‍යයන චාරිකානේ. දැන් SB ගෙන් වෙනම හොයලා බලන්න ඕන මේ අධ්‍යයන චාරිකාවට ගිහිල්ලාද කැසිනෝ ගැහුවේ කියලා. ඒක වෙනම ප්‍රශ්නයක්. හැබැයි යා කැසිනෝ ගහනකොට කිව්වා එකක් කිව්වා. යා මොකද්ද? එයා කැසිනෝ ගහ ඉන්නකොට සුරූපි ලලනාවෝ ඇවිල්ලා එයාව අල්ලගන්න හැදුවා. හැබැයි අහුනේ නෑ කිව්වා. එකක් කිව්වනේ. එයාව මම දැක්ක පත්‍රයේ තිබුණානේ. එයාව සුරූපි ලලනාවෝ ඇවිල්ලා එයාව අල්ලගන්න හැදුවා. හැබැයි අල්ලගන්න බැරි වුණා කියලා. හැබැයි අපි කියන්නේ අල්ලගත්තත් නෝනට හෙන්න කියන්නේ නේ. කියනවද නෝනට හෙන්න නේ මම කියන්නේ. අපිට මම කියන්නේ ඒක අපිට වැඩක් නෑ. ඒක ඒගොල්ලන්ගේ පවුලේ ප්‍රශ්නයක්. අල්ලගත්තද නැද්ද? නේද? එයාට කියන්න පුළුවන්ද බැරිද? ඒව අපිට අදාළ නෑ. හැබැයි අපිට එකක් පැහැදිලි මොකද්ද? කැසිනෝ ශාලාවේ සුරූපි ලලනාවන් කැරකෙනවා එන අය අල්ලන්න. උත්තරනේ. අපිට වැඩක් නෑ SB අහු වුණාද? අහු වෙලා කියන්නේ නැද්ද? නෝනගෙන් හංගනවද? ඒවා අපිට ප්‍රශ්නයක් නෑ. අපි එක තර්කයක් තියෙනවා මොකද්ද? කැසිනෝ ශාලාවේ කැසිනෝ සූදුවට එන අය අල්ලන්න ඉන්නවා සුරූපි ලලනාවෝ SB අහුනේ නෑ. ඔතන අපිට තේරුණාද? ඒතර දැන් එහෙනම් මේ දාන කැසිනෝ ශාලාව මේ ආර්ථික ඒගොල්ලන්ගේ ආර්ථික මොඩලේ මේ දාන කැසිනෝ ශාලාවෙත් මොකද්ද වෙන්නේ? කැසිනෝ ගහන්න ඒගොල්ලෝ එනවා. මත්ද්‍රව්‍ය ඒගොල්ලෝ අරගෙන එනවා. අගමැති සම්බන්ධ වෙලා තියෙන්නේ. මත්ද්‍රව්‍ය අගමැති මට්ටමින්ම අරගෙන එනවා. සුරූපි ලලනාව දෙන්න වෙන්නේ කාටද? අපේ ගම්වල තරුණියන්. ඒතකොට දැන් ඒගොල්ලන්ගේ සංවර්ධන උපාය මාර්ගය ඕකනේ. සංචාරක ව්‍යාපාරය තමයි. කියන්නේ ඒගොල්ලෝ උපරිම පරදාන සංචාරක ව්‍යාපාර. සංචාරක ව්‍යාපාරයේ මත පදනම්ව මේ රට හදන්න පුළුවන් කියන මිත්‍යාවේ තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඒතකොට සංචාරක ව්‍යාපාරයට උපරිම පරදානවා නම්
ඒගොල්ලන්ට ඕනයි. එතකොට ඒගොල්ලෝගේ ආයෝජනය ඉන්නේ මතකද බලන්න. ඕනෑම රටක් තමන්ගේ ආර්ථික උපාය මාර්ගයත් එක්ක තමයි ඒකට ගැලපෙන සම්පත් වර්ධනය කරන්නේ. දැන් ආණ්ඩුවේ සංවර්ධන උපාය මාර්ගය සංචාරක ව්‍යාපාර. දැන් සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය වෙන කවුද? ගණිකාව, බීච් බෝයි, මඟ පෙන්වන්න. ඔයගොල්ලෝ සංචාරක ඊට පස්සේ හෝටල් වල ඒ වැඩ දික් කරනවා. උත්තර සංචාරක ව්‍යාපාරේ ප්‍රධාන ප්‍රවාහයන්නේ. එතකොට ඒකට සමත් වෙන මිනිස් සම්පත තමයි යාට ඕන. එතකොට ඒකට සරිලන මිනිස් සම්පතක් හදන්න අධ්‍යාපනයට සල්ලි වෙන් කරන්න ඕනේ නැහැ. හරි. මොකද ඒකේ මේ තර්කයේ ගොඩ නැගෙන විදිහ ඒක. මොකද මහින්ද මහත්තයා බලයට එනකොට 2005 අවුරුද්දේ අධ්‍යාපනයට 2.8ක් වෙන් කරා. 2013 අවුරුද්දේ වෙන් කරන්නේ 1.4යි. අධ්‍යාපනයේ මුදල් හරියටකින් කැපුවා. ඇයි? එයාට අවශ්‍ය වෙන මානව සම්පත මොකක්ද? මේ හදලා තියෙන ආර්ථික සංවර්ධනයට ගැලපෙන මානව සම්පත තමයි කැසිනෝ ශාලාවේ සුරූපි ලලනාව, වැල්ලේ ඉන්න බීච් බෝයි, ඊට පස්සේ මඟ පෙන්වන්න. ඒක හදන්න ඕනට ඒකට හදන්න දල ජාතික නිෂ්පාදනයේ 106ක් අධ්‍යාපනයට ඕනේ. 106ක් නෙවෙයි 2005 අවුරුද්දේ වෙන් කරපු 2.8 ඕනෙත් නේ. එච්චර ඕනේ නේ ඒ සඳහා පුහුණුව දෙන්න. එතකොට අන්නේ ආර්ථික වර්ධනයට ගැලපෙන විදිහට තමයි එයාගේ අධ්‍යාපන කප්පාදු වෙන්නේ. මේවා නිකන් ඕපාපාතිකව දැන් අපිට හිතනවා SB ගේ හිතුවක්කාරී වැඩක් අධ්‍යාපනයේ මුදල් කපන එක. එහෙම නැත්නම් අපි හිතනවා PB SB ත් එක තරහයි දෙන්නම බීලා හින්දා එහෙමත් හිතන්න පුළුවන්. නේද? දෙන්නම බීලා හින්දා දෙන්න තරහයි බීලා නේද? හරි. ඉතින් මේ අපිට හිතනවා එහෙම නෙවෙයි. මේ ඇත්ත ප්‍රශ්නේ තමයි Taman සකස් කරගෙන තියෙන ආර්ථික උපාය මාර්ගයට ගැලපෙන මානව සම්පත තමයි ඔයාට ඕන. ඒ මානව සම්පත හදන්න යාට මොකක්ද ඕන? අධ්‍යාපනයට ලොකු මුදලක් වෙන් කරන්න ඕනේ. නෑ. ඒකට අධ්‍යාපනය කප්පාදු වෙනවා. ඒතකොට මේ එක දාමයක මේ ගමන් කරමින් තිබෙනවා. ඇත්තටම අපේ රටේ මොන දිශාවටද යන්න ඕන? මොන දිශාවටද අපේ රටේ ආර්ථික දිශානතිය සකස් කරන්න ඕනකම තිබෙනවා. ඒ නිසා මේ රාජපක්ෂ මහත්තයා ගොඩනගමින් තිබෙන මේ ආර්ථික කතාව මේ ගොඩනගමින් තිබෙන ආර්ථික කතාව සත්‍ය කතාවක් නෙවෙයි. මේක මිත්‍යා සංවර්ධනය. ඔයගොල්ලෝ දන්නද අධිවේගී මාර්ග. ඒකට කාට හරි කියන්න පුළුවන් හොඳයි. ඔව් යනවා. අපි ගියොත් යනවා. ඒක ප්‍රශ්නේ මම කියන්නේ. අධිවේගී මාර්ගයක ප්‍රධාන දේ මා දැක්කා ඔය අධිවේගී මාර්ගය යෝජනා කරා කියලා තිබුණේ මම දැක්ක සම්මුඛ සාකච්ඡාවක් තිබුණා මොරටු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අමල් කුමාරගේ මැතිතුමාගේ. එතුමා කිව්වා එතුමා තමයි මේ අධිවේගී මාර්ගය යෝජනා කරේ කියලා. එතුමා මේ අධිවේගී මාර්ගය යෝජනා කරනකොට ගාලු පාරෙන් කිලෝමීටර් 17ක් ඇතුළට ගන්න කියලා යෝජනා කරා කිව්වා. ඒකට හේතුව හැටියට කියලා කිව්වේ දකුණේ සංවර්ධනය ඒ කියන්නේ දකුණේ මොකක් හරි වෙලා තිබෙනවා නම් වෙලා තිබෙන්නේ ගාලු පාර අවට විතරයි. ඒ කියන්නේ පරණ වැල්ල දිග විතරයි. ඒ නිසා දකුණේ අනිත් පළාත් විශාල කඩාවැටීමකට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා මේ පාර ඇතුළට ගන්න ඕන. ඒක තමයි යමල් කුමාරගේ මැතිතුමා මේ එතුමා තමයි මේ යෝජනා කරේ කිව්වේ කිලෝමීටර් 17ක් ඇතුළට ගන්න ඕන කියලා. ඒ කිලෝමීටර් 17ක් ඇතුළට මේ පාර ගත්තා. හැබැයි ආ පාර ගන්නකොට අපේක්ෂා කරා කිව්වා ඒ පාරත් එක්ක සම්බන්ධ වෙච්චි නිෂ්පාදන ආයතන සහ නගර. නිෂ්පාදන ආයතන සහ නගර ගොඩනැගෙන්න. හැබැයි දැන් කියන්න අපිට අධිවේගී මාර්ගයත් එක්ක කිසි නගරයක් ගොඩනැගිලා තිබෙනවා. කිසි නිෂ්පාදන ආයතනයක් ගොඩනැගිලා තිබෙනවා. දැන් අධිවේගී මාර්ගයේ මහපස් කන්දක් වගේ තියෙනවා. අර චීන මහ ප්‍රාකාරය වගේ මේ පැත්තේ ජනතාව ඒ පැත්තට බෙදලා මේ දෙපැත්ත ජනතාව බෙදලා නේද? මේ පැත්තෙන් වතුර ඒ පැත්තට යන්නේ, මේ පැත්තේ වතුර මේ පැත්තට එන්නේ නේ. අර ගෙදර බල්ලට මේ ගෙදරට එන්න බෑ. අඩු කරන බල්ලවත් ගෙවෙන් ගෙට පැන්න ඒකවත් පයින්න බෑ. අර මේ විදිහට බෙදලා තියෙනවා. හරිද? එතකොට දැන් පාර ගිහිල්ලා බලන්න එකක් කර්මාන්ත ශාලාවක් නේ. කට්ටියට ඉන්න අපේ රට මාර ලස්සනයි කියලා ඉතින් කියනකොට ඉතින් ඔක්කොම පේන්නේ කඳු ගැට වෙල්ලි ආයවල්. හරිද? මම දැක්කා මේ ළඟදී අපි සහෝදරයෙක් කෙනෙකුට මේ හරි ලස්සනයි මේ. ඇයි වෙල් පේන්නේ කඳු පේන්නේ මුකුත් නැහැ. හැබැයි අපි අධිවේගී මාර්ගයත් එක්ක සම්බන්ධ වෙච්ච දේ සම්බන්ධ වෙච්ච කිසි දෙයක් වෙලා නැහැ. ඒ නිසා ඒකට යොදවන ලද බිලියන 75ක මුදල කෝටි 7500ක මුදල ප්‍රතිලාභයක් වලට පත් වෙන්නේ නේ. මම දැක්කා එතුමම කියලා තිබුණා අර නිර්මල කොතලා කිව්වනේ ගිය අවුරුද්දේ අපිට අධිවේගී මාර්ගයෙන් මිලියන 100ක් හම්බුනායි කියලා. 2013 අවුරුද්දේ අධිවේගී මාර්ගයෙන් මිලියන 100ක් හම්බුනායි කියලා කිව්වා. එතකොට මහාචාර්ය අමල් කුමාරගේ මැතිතුමා කියලා තිබුණා මිලියන 100ක් අපිට හම්බ වෙන්න ඇති. හැබැයි අපිට අධිවේගී මාර්ගයේ නඩත්තුවට සහ අනෙක් වියදම් වලට අවුරුද්දකට මිලියන 650ක් යනවා කිව්වා. දැන් අධිවේගී මාර්ගය ආදායම මිලියන 100ක් වෙනකොට ඍජු අධිවේගී මාර්ගයේ නඩත්තු වෙනුවෙන් විතරක් අපිට මිලියන 650ක් වෙන්නේ. සාමාන්‍යයෙන් ආරම්භක අවස්ථාවේ වෙන්නේ පාරවල් වල මුළු වියදමින් අවුරුද්දට 102ක් වෙන් කරන්න ඕන නඩත්තු වියදම් සඳහා. සානෙක් වියදම් බලපුවම මිලියන 650ක් යනවා. ඒක අධිවේගී මාර්ගයෙන් අවුරුද්දකට
ලබන පාඩුව මිලියන 550. අපි හිතුවේ පාර හැදුවා ඔහෙ ඇති කියලා. අපි හිතුවේ පාර හැදුවා ඇතිනේ දෙ. අයනවා එනවා ඔහි පස් කන්දරි මොකක් හරි කමක් නැහැ ඉදී කියලා. හැබැයි මේක තියෙන්න පාඩු. දැන් මොකද කරන්නේ? දැන් මේක කඩන්නත් බෑ කාටවත් දෙන්නත් බෑ ගන්නෙත් නෑ යන්නෙත් නෑ. අර ඔය පහුගිය දවස්වල ගම්වලයට දුන්නා අර මේ ෆුල් ලීසින් ලොරි දුන්නානේ. ඔය ෆුල් සම්පූර්ණ 100%ක් ලීසින් දීලා ලොරි ගෙනාවනේ. ඉතින් සමහර අය ගෙනා ඩිමෝ බට්ටා පොඩි ලොරි ගෙනාව ගම්වලයි. ගෙනලා හිතුවා දැන් ලොරියක් ගෙනාවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ ලොරියෙන් ඉස්සලා හිතනවා වට්ටක පටවනවා. ඉතින් දඹුල්ලේ පැත්ත කටේ වට්ටක පැටුවා. මාසෙ යනකොට ආයේ වාරිකේ ගොඩ ගහිනවා. හරි ගියේ නෑ. ඊළඟ යනවා ත්‍රිකුණාමලේ මාළු ගෙනල්ලා විකුණන්නම් කියලා බලනවා. ඊළඟ ත්‍රිකුණාමලේ මාළු ගෙනල්ලා විකුණන්න බලනවා. එතකොට ආයේ ඒක හිතලා වැඩේ වෙනකොට මාසෙ යනකොට ආයේ වාරිකේ ගොඩ ගිහින්. ගොඩ ගෙල 35000ක් විතර. ඊළඟ කල්පනා කරනවා දැන් නම් හරියන්නේ නෑ මාළු ගෙනල්ලා දැන් කරන්න තියෙන්නේ තමයි ලොරියේ මේ කොමුඩු වරන් ගිහලා කපලා විකුණන්නම් කියලා. ඉතින් හන්දි වල කොමුඩු තියන් කැපුවා ඔය ලොරි. ඒක හිතලා කොමුඩු ටික ගෙනල්ලා පාරේ තියන් කපනකොට ආයේ 35000ක් ගොඩ ගිහින්. හරි ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ දැන් කෑම මේස සාකච්ඡාව ලොරිය ගැන. දැන් ගෙදර රණ්ඩුව ලොරිය ගැන. හරි දැන් මේ කොහෙවත් නැති ලොරියක් ගෙදරට ගෙනත් දාගෙන හරි දැන් කනකර උගස් තියනවා වාරිකේ ගෙවන්න. හරි ඊට පස්සේ ගෙදර සාකච්ඡාව ලොරිය, කෑම මේසේ සාකච්ඡාව ලොරිය, කාටවත් ගන්න කිව්වට ගන්නෙත් නැහැ, විකුණන්නත් බෑ, තියාගන්නත් බෑ. තියාගන්නකොට ආයෙත් 35000ක් එනවා. දැන් හරි අල කලන්තියක් ලොරිය. ඕම ඔය වගේ තමයි අතිවේගී පාර. දැන් අවුරුද්දක් ඉන්නකොට මිලියන 550ක් පාඩු වෙනවා. තියාගන්නත් බෑ පාඩු වෙනවා. කඩන්නත් බෑ. කාටවත් දෙන්නත් බෑ. ඉන්න පාඩු. ඒවන සංවර්ධනය කියලා කියන්නේ. ඒ නිසා මේ හදන ලද ව්‍යාපෘති මේ අතිශය ඒ කියන්නේ අපි කියන අධිවේගී පාරවල් ඕන. ඒක පිළිබඳ කිසි විවාදයක් නැහැ. හැබැයි ඕනකම තිබෙන්නේ මොකක්ද? ආර්ථිකයේ වර්ධනය එක තලයක් එනවා. අපිට එනවා දකුණු පළාතේ මහා නිෂ්පාදනයක් වෙනවා. අපේ වෙළඳපොළ තියෙන කොළඹ නගරේ. ඒ නිෂ්පාදනයේ වේගයෙන් කොළඹ ගේන්න ඕන. පරණ ගාලු පාරේ හැප්පි වලවල් වල වැටි ගේන්න බෑ. ගේනකොට වෙළඳපොළට කාලයක් යනවා. සමහර බහන්න නාස්ති වෙනවා. ට්‍රැෆික් එක වැඩි. දැන් ගාලු පාරේ දකුණ හදන බහන්න ගේන්න දැන් බෑ ගාලු පාර. දැන් ඕන පාර. අන්න එතකොට පාරේ ඉන්න ඕන. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් පාරක් හදලා තිනවා කිසි දෙයක් ගේන්නේ. මොනවද කියනවා කියලා කියන්නේ? පාරේ යනකොට බලන්න කිසි කන්ටේනරයක් දකින්නවද අපි? කිසි ලොරියක් දකින්නවද අපි? ලොරි නෙවෙයි. මුල් කාලේ ලොරියාම තහනම් කරා. ඒ හරි අතිනුයි මාර්ග. ඒ කියන්නේ අපි පාරේ දැන් නම් අවසර දුන්නා මම. මුල් කාලේ ලොරියන්නත් තහනම් කරා. ඉතින් මේ ඔය දැන් ගියොත් යන්නේ රාජ්‍ය අංශේ වාහන තමයි වැඩිපුර. උත්තරයි. එනිසා මේව සංවර්ධනය නෙවෙයි. ඒගොල්ලන් ඉලක්කය හැටියට තිබුණේ ඕවා නෙවෙයිද? ඒ ඔක්කොම ඒගොල්ලෝ ඉලක්ක කරේ නිෂ්පාදනයට නෙවෙයි. ඒ ඔක්කොම ඉලක්ක කරේ මොකේද? සංචාරක ව්‍යාපාරය. මේ හැම දෙයක්ම මේ ගොඩ නැගෙන හැම දෙයක්ම කොළඹ ලස්සන කරනවා කියන කාටද? මේ ආනමඩු වින කාටවත් එවිලා බලන්න නෙවෙයි. අර සංචාරකයා ආකර්ෂණය කරගන්න. පාර හැදුනේ මොකේද? අපි සාමාන්‍ය ජනතාවත් යන එක ඇත්ත. ඉලක්කයේ සංචාරක ව්‍යාපාරය. හෝටල් හදන්නේ කාටද? අපි කාටවත් ඉන්න නෙවෙයි සංචාරක ව්‍යාපාරය. ඒ නිසා මේ ආණ්ඩුවේ ප්‍රධාන උපාය මාර්ගය සංචාරක ව්‍යාපාරය. හැබැයි සංචාරක ව්‍යාපාරෙන් ගිය අවුරුදු ආදායම කීයද? ඩොලර් කෝටි 100යි. ඩොලර් බිලියනයි. සංචාරක ව්‍යාපාරයද ආදායම ඩොලර් බිලියනයි. හැබැයි අපි විදේශගතව ශ්‍රමිකයන් යවන අපිට හම්බෙලා තියෙනවා ඩොලර් බිලියන 6ක්. ඩොලර් කෝටි 600යි. සංචාරක ව්‍යාපාරයේ වගේ 6 ගුණයක් අදත් දෙන්නේ අපිට විදේශ ශ්‍රමිකයන්. සංචාරක ව්‍යාපාරේ කෝටි 100ම අපේ ආදායමද? කෝටි 100ම අපේ ආදායමත් නෙවෙයි. අපි සංචාරක ව්‍යාපාරිකයා ගෙන්වා ගන්න. ඒ සංචාරක ව්‍යාපාරට අවශ්‍ය වෙන බාස්මති හාල් ටික අපි පිටරටින් ගේන්න ඕන. හැඳි ගෑරි ටික පිටරටින් ගේන්න ඕන. ඇඳ ඇතුළු ටික අපි පිටරටින් ගේන්න ඕන. එයාට අවශ්‍ය වෙන වාහනේ අපි පිටරටින් ගේන්න ඕන. එයාට අවශ්‍ය වෙන විස්කි බ්‍රෑන්ඩ් ටික අපි පිටරටින් ගේන්න ඕන. දැන් ඩොලර් කෝටි 100ක් අපිට සංචාරක ව්‍යාපාරයෙන් ආවට ඒකෙන් ඩොලර් කෝටි 30ක් විතර නැවත ගිහින් තියෙනවා සංචාරක ව්‍යාපාරිකයා ගෙන්නා ගැනීම වෙන්නේ. නිසා රට ගොඩ නැගිලා නැහැ. සංචාරක ව්‍යාපාරය මත ගොඩ නගන්න බෑ. ඒක නිකන් අපි අතුරු එකක් හැටියට අපි ඒක පැත්තක් හැටියට තියගත්ත කමක්. හැබැයි ප්‍රමුඛ කරගන්න එපා. දැන් ආණ්ඩුවේ සංවර්ධන උපාය මාර්ග සංවර්ධන මිත්‍යාව වෙලා තිබෙන සංචාරක ව්‍යාපාරය. අපේ රටේ සැබෑ සංවර්ධන දිශානති වීතිය මොකක්ද? දියුණු මානව සම්පත. ලෝකයේ අපේ රටේ විශාල ජන ගණත්වයක් තියෙන රටක්. සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටරයකට ඉන්නවා 323.
ඕස්ට්‍රේලියාව වෙන රටක් ගත්තොත් වර්ග කිලෝමීටරයකට ඉන්නේ දෙන්නයි 2.3යි. එතකොට ඇමරිකාව වගේ රටක් ගත්තොත් 23යි වර්ග කිලෝමීටරේ ජනගහනත්වය. අපේ ජනගහනත්වය 323යි. ඒත් අපි විශාල කුඩා රට වර්ග කිලෝමීටර 65610ක කෝටි 2කට අධික ජනගහනයක් ඉන්නේ. ඒත් අපි ජලාශ තිබෙනවා වනාන්තර තිබෙනවා. ඒ වගේම අලුතෙන් එලිපෙහෙලි කරන්න තැන් නැහැ. එලිපෙහෙලි කරන්න තැන් නෙවෙයි නැත්නම් තව එලිපෙහෙලි කරපුවා වගා කරන්න තැන් අපිට උනා. ඇත්තට සමහර තැන් තියෙනවා අපිට එලිපෙහෙලි කරලා තිබෙන්නේ ඒ වගේ නැවත වනගහන ඇති කරන්න ඕන. ඒ නිසා අපිට අපේ සංවර්ධන උපාය මාර්ගය තිබෙන්නේ මේ මහා භූමියත් එක්ක පොරබදන එකකින් නෙවෙයි. අපේ සංවර්ධන උපාය මාර්ගය හදන්න ඕන දියුණු මානව සම්පතක් එක්ක. මානව සම්පත දියුණු කිරීම තමයි සංවර්ධන උපාය මාර්ගය. මානව සම්පත දියුණු කරන්න මොකද්ද උනේ? අධ්‍යාපනය. ඒ නිසා තමයි අධ්‍යාපනයට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කරන සංවර්ධන මාවතක් ඕන. අධ්‍යාපනය සහ සෞඛ්‍ය. විශේෂයෙන්ම අපි අපේ පක්ෂ වැඩ පිළිවෙල ඉදිරිපත් කරනවා. අපි අපේ රටේ අධ්‍යාපනය මූලික මිනිස් අයිතියක් බවට පත් කරනවා. අධ්‍යාපනය මූලික මිනිස් අයිතියක්. ඒකට ව්‍යවස්ථාවට ඇතුල් වෙන්න ඕන. ඒ කියන්නේ මොකක්ද? දරුවෙකුට පාසලක් දෙන එක රජයේ වගකීම. ඒ පාසලට ගුරුවරු දෙන එක රජයේ වගකීම. ඒ පාසලට පහසුකම් දෙන එක රජයේ වගකීම. එහෙම දෙන්නේ නැත්තම් දරුවෙකුට පාසලක් නැත්තම් නඩු කියන්න පුළුවන්. පාසලේ ගුරුවරු නැත්තම් නඩු කියන්න පුළුවන්. පාසලේ පහසුකම් නැත්තම් නඩු කියන්න පුළුවන්. ඒ කියන්නේ නඩු කියින්ද වෙයිද? නෑ ඒ කියන්නේ දෙනවා කියන සහතිකේ. අද මොකද්ද වෙන්නේ? අද දරුවට පාසලක් නැත්තම් අද මොකද වෙලා තියෙන්නේ? බන්දුල ගුණවර්ධන ගාවට යනවා. පාසලට ගුරුවරු නැත්තම් බන්දුල ගාවට යනවා. පාසලේ පහසුකම් නැත්තම් බන්දුල ගාවට යනවා. ඇයි? අධ්‍යාපන මිනිසුන්ගේ මූලික අයිතියක් නෙවෙයි. අපේ රටේ දියුණු කළ යුත්තේ මානව සම්පත. මානව සම්පත දියුණු කරලා ආර්ථික උපාය මාර්ගයට අපේ රට පරිවර්තනය කරන්න. ඒ පරිවර්තනයේදී වැදගත්ම ශාස්ත්‍රය අධ්‍යාපනය සහ සෞඛ්‍යය. ඒ නිසා අධ්‍යාපන සහ සෞඛ්‍ය දෙකම මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් ලෙස නම් කරන්න. පුද්ගලයෙකුට ලෙඩක් හැදුනොත් ඉස්පිරිතාලට යන්න අයිතිය. ඉස්පිරිතාලයක් තියෙන්න බෙහෙත් ගන්න. ඉස්පිරිතාලේ දොස්තරලා ඉන්න ඕන. ඉස්පිරිතාලේ බෙහෙත් ටික තියෙන්න ඕන. ඒකේ පරීක්ෂණ ටික තියෙන්න ඕන. ඒව නැත්තම් ආණ්ඩුවට විරුද්ධව නඩු කියන්න පුළුවන්. හැබැයි නඩු කියන්න පුළුවන් කියන එකෙන් දෙන්නේ මොකද්ද මේ? නඩු කියන එක නෙවෙයි. ඒවා දෙනවයි කියන සහතිකය. එහෙනම් අපේ රටේ සංවර්ධන උපාය මාර්ගය ප්‍රධාන සාධකේ බවට පත් කරගන්න ඕනකම තිබෙන්නේ දියුණු මානව සම්පතක් කරා ස්ථාවර සංවර්ධන ආර්ථිකය. ඔක තමයි උපාය මාර්ගය වෙන්නේ. ඒ උපාය මාර්ගය විතරයි අපේ රටේ සියලු දෙනාට එකට ඉන්න පුළුවන්. සියලු දෙනාට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන. සියලු දෙනාට තමන්ගේ හැකියාවන් වර්ධනය වෙන. සියලු දෙනාට ඒකට අවස්ථා හැදෙන ආර්ථිකයක් ගොඩනැගිය හැකි වන්නේ. හැබැයි රාජපක්ෂ මහත්තයාගේ ආර්ථිකයේ ප්‍රධාන උපාය මාර්ගය බවට පත් වෙලා තිබෙන්නේ සංචාරක ව්‍යාපාරය. සංචාරක ව්‍යාපාරය මත පදනම්ව ගොඩනැගෙන ආර්ථිකය මිත්‍යාවක් මිසක්කා සත්‍යක් නොවේ. ඒක පැත්තකින්. අනිත් පැත්තෙන් දැන් පෙන්වන අනෙක් දර්ශක. දැන් අපිට තව ආණ්ඩුව කියන සාධක ටිකක් තිබෙනවනේ. දැන් ඒව ඇත්තද? ආණ්ඩුව කියනවා පාරවල් හැදෙනවා. නැත්නම් අපිට කියන මොනවද? අපි විදුලි බලය හැදුවා. අපි කියනවා අපිට කියන නොරොච්චුලි බලාගාරය හැදුවා. ඉහළ කොත්මලේ බලාගාරය හැදුවා. ඒ නිසා අපි විදුලියෙන් තව ටික දවසකින් සම්පූර්ණ වෙනවා කියනවා. දැන් නොරොච්චුලේ බලාගාරය ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා මේක චීනෙන් හැදුවේ. ඒ බලාගාරයට ඩොලර් මිලියන 500ක් පළවෙනි පියවරට හැදුවා. අපේක්ෂා කරා මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක්. නමුත් අපි පහුගියදා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවා පවිත්‍රා දෙවිවන්නේ ආරච්චිගෙන්. මේ බලාගාරය හදලා කොච්චර කල්ද කියලා. මාස 21යි කිව්වා. අපි ඇහුවා මාස 21කට කී පාරක් කැඩුනද කියලා. 27යි කිව්වා. කියන්නේ මේක විවෘත කරලා මාස 21යි දැන් නම් මාස 30ක් දුක වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නේ අහපු කාලේ මම කියන්නේ. මාස 21යි කිව්වා. කැඩිලා තියෙනවා 27යි කිව්වා. අපි ඇහුවා කැඩුනේ කොහෙද කියලා. ඊට පස්සේ කිව්වා විදුලිය උඳුන, ඒ කියන්නේ අර ගල්ලඟුරු උඳුන කැඩුනා කිව්ව එක සැරයක්. ඊළඟ සැරේ බෙල්ට් එක කැඩුනා කිව්වා. ඊළඟ දවසේ විදුලිය බෙදා හරින තැන කැඩුනා කිව්වා. ඊළඟ සැරේ මේන් ස්විච් එක කැඩුනා කිව්වා. ඊළඟ සැරේ ගණීභවනය කරන සීත කරන තැන කැඩුනා කිව්වා. ඊළඟ සැරේ ගල්ලඟු ගොඩ බාන තැන කැඩුනා කිව්වා. දැන් කියාගෙන එන හොගා. අපිව චුට්ටක් ඉන්නකො ඉතුරුනේ කොහෙද කියලා කියන්නේ. මේ බලාගාර මේ නිකන් ඒව නෙවෙයි බලාගාර මතක තබා ගන්න. එතකොට මේ ගල්ලඟුරු වලින් ඒ කියන්නේ අපේ ඩීසල් ගල්ලඟුරු අපි එකක් පිළිගන්න ඩීසල් බලාගාර වලට වඩා තාක්ෂණයෙන් පියවරක් ඉදිරි එකක්. ඒක හරි. ඒක හරි. ඒක තාක්ෂණයේ ඉදිරි පියවරක්. හැබැයි මේ බලාගාරය. එතකොට දැන් අපි
මොකක් එක අපේ රට අලුත් තාක්ෂණයක්. ඒකත් හොඳයිනේ. අපි අලුත් තාක්ෂණයක් ගෙනලා තියෙන එක පිළිගන්නවා. ඩීසල් තාක්ෂණය අපිට තිබුණා. දැන් අපි ගල්ලංගුරු තාක්ෂණය ගෙනල්ලා තියෙනවා. හැබැයි අපි තාක්ෂණයක් ගේනකොට ගේන්න ඕන මොකද්ද? අපි තාක්ෂණයක් ගේනකොට ගේන්න ඕන ඒ වෙලාවේ ලෝකේ තියෙන ඉහළම තාක්ෂණය. එහෙම ගෙනාවොත් තමයි ඒ බලාගාරේ අවුරුදු 40ක්වත් පවතින්නේ. දැන් 1968 තෙල්පිරි පහදුව හදනකොට සපුගස් කන්දේ ඒ වෙලාවේ ගෙනාවු දියුණුම තාක්ෂණය අපි ගෙනාවා. ඒ නිසා 68 ඉඳන් අඩුම තරමේ අවුරුදු 30ක්වත් 35ක්වත් අපිට අලුත් තාක්ෂණයක් එන්නේ නැතුව ඒකේ යන්න තිබ්බා. දැන් ඒක වෙනස් කරන්න ඕනේ. දැන් ඉතින් 68 ඉඳන් දැන් බලුවොත් අවුරුදු 45ක් නේ. දැන් ඒක මාරු කරන්න ඕන කාලේ. එතකොට අපිට වැදගත් තාක්ෂණය එන එක හොඳයි. හැබැයි තාක්ෂණයේ වැදගත්ම දේ තමයි ඒ මොහොතේ පවතින දියුණුතම තාක්ෂණ අපි ගේන්න ඕනේ. හැබැයි නොරොච්චෝලේ බලාගාරයට ගෙනලා තින්නේ අපි අවුරුදු 20ක් පැරණි තාක්ෂණය. ඒතර අපේ බලාගාරේ ලෝකයේ ගල්ලංගුරු තාක්ෂණේ අවුරුදු 20ක් පිටිපස්සෙන් ඉන්නේ. ඒතර ඒක දිගු කාලයක් පවතින්නේ නැහැ. දිගු කාලයක් ඔක පවත්වාගෙන ඉන්න ඊට වඩා වෙනස් පියවර දෙකකින් තුනකින් දැන් තාක්ෂණය දියුණු වෙලා තිබෙනවා. අපි මේ මොහොතේ පවතින දියුණුම තාක්ෂණය ගෙනාවිනේ. ඒ වගේම තමයි දැන් සමහර ඒ ක්ෂේත්‍රයෙන් ලැබෙන තොරතුරු වල තිබෙන්නේ පරණ බලාගාර ගෙනවයි කියන. ඒක තමයි මේක දුවනවට වඩා කැඩෙන්නේ දැනුත් කැඩිලා. දැන් සම්පූර්ණ ධාරිතාව දෙන්නේ මේ දවස්වල. මම දැක්ක පත්තරේ ගණන් හදලා තිබුණා දින 388ක්ද කොහෙද කැඩලා තියෙන්නේ. මේ කැඩිච්ච ප්‍රමාණය. එතන මෙගාවොට් 300 ගානේ දින 308ක් අපිට අහිමි වෙලා තිබෙනවා. ඒ අහිමි වීම අපි ඩීසල් වලින් ගන්න වෙලා තියෙනවා. ඒ ඩීසල් වලට අපිට අධික වියදමක් දරන්න වෙලා තියෙනවා. දැන් මේ කැඩුවට විදුලි බලය නැති වෙන එක නෙවෙයි වෙන්නේ. දැන් සමහර අය හිතනවා අදත් නොරොච්චෝලේ කැඩිලානේ 7 වෙනි වතාව. අදත් කැඩිලානේ 8 වෙනි වතාව. අපි බලන්නේ මේක කැඩුනා කියලා. හැබැයි ඒකෙන් අපිට දැන් මෙගාවොට් 300 නැති වෙනකොට ඒ මෙගාවොට් 300 අපිට ගන්න වෙන්නේ මොකෙන්ද? ඩීසල් බලාගාර. ඩීසල් බලාගාරින් ගන්න එක අපිට මොකද වෙන්නේ? ගල්ලංගුරු බලාගාරයට වඩා රුපියල් 8ක් විතර වැඩි වෙනවා. ඒක කියන්නේ. එතන මෙගාවොට් 300කට කොච්චර වැඩි වෙනවද? පැය 24ක් ගත්තාම කොච්චර වැඩි වෙනවද? يعني දවසක් කැඩුනහම අපි ගණනය කරලා අත්‍තරම් බලන්න ඕනේ. දවසක් කැඩුනහම කෝටි විශාල ප්‍රමාණයක පාඩුවක් සිද්ධ වෙමින් තිබෙනවා. පාඩුවක් සිද්ධ වෙමින් තිබෙනවා. ඒ නිසා මේ ගෙනල්ලා තිබෙන බලාගාර ඒවා දියුණු ඒවා නෙවෙයි. ඒවා සංවර්ධනය නෙවෙයි. ඒ නිසාද මේ ඉදිරිපත් කරමින් තියෙන කිසි එකක් සංවර්ධනයට වඩා මේ ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන මොනවද? කොමිස්. ඒ ගොඩක් ඒවා කොමිස් මතක තබා ගන්න. මේ සියල්ල රඳා පවතින කොමිස් මම එක උදාහරණයක් විතරක් කියන්න ඕගොල්ලන්ට. පාදෙනි අනුරාධපුර පාර. හැදුවනේ ඔය දැන් මොකද්ද මම දැක්කයි බෝඩ් එකක් ගැහුවා ළඟදී ගිහිල්ලා. දැන් මිනිස්සු ගිහිල්ලා අවුරුද්දක් එකහමාරක් ගිහිල්ලා පස්සේ ගිහිල්ලා මේ ජනාධිපතිතුමා මම දැක්ක විවෘත කරලා ගැහුවා ඒකට රාජධානි පිවිසුම කියලා. මොකද්ද අර ගහලා තියෙන්නේ? පාදෙනි හරිය ඔය පාර. ඊට පස්සේ ඔය පාර කරපු කොන්ත්‍රාත් සමාගමේ ඒකේ වැඩ කරපු ඉංජිනේරු මහත්තයම තමයි විල්පත් විනම් ඒ කියන්නේ පුත්තලම් මන්නාරම් පාර හදන්නේ. හරිද? පුත්තලම් මන්නාරම් පාර දුන්නේ චීන සමාගමකට. චීන සමාගමෙන් උපකොන්ත්‍රාත් දුන්නේ මාගා ආයතනයට. ඒතර චීන සමාගමට 100කට දුන්නා නම් මාගයකට දීලා තියෙන 40ද 140. 140 කියලා කියන්නේ පාදෙනිය පාර වගේ දෙගුණයක් කිව්වා. හිතගන්න සූත්‍රය පැහැදිලිද? ඒ කියන්නේ ඒ පාරට වෙන් කරලද සමස්ත මුදලෙන් 140කට තමයි දේශීය නියෝජිතයාට මේක හදන්න දෙන්නේ. ඒ 140 කියලා කියන්නේ පාදෙනිය අනුරාධපුර පාර වගේ පස් දෙගුණයක්. ඒ කියන්නේ මොකක්ද? පාදෙනිය අනුරාධපුර පාර වගේ පස් ගුණයක් වෙනවා පුත්තලම් මන්නාරම් පාර. ඒවත් ඒ උතුර ඒ තියෙන්නේ තැනි තලාව. කඳු නෑ. ඒවා කියන්නත් බෑ. දැන් මේ අපිට මේකට කියන්නේ මොකද්ද? නොරොච්චෝලේට වැඩි වුණාට කියන්නේ මේ මඩවගුරුවක් තිබ්බා කියලානේ. ඉතින් කොහෙද විල්පත්වර මන්නාරේ මේ මඩවගුරු කොහෙද? කඳු කොහෙද? ඒ තත්වයමයි. පාදෙනිය අනුරාධපුර තත්වයම තමයි ඒ පාරේ තියෙන්නේ. ඒ නිසා මේ ගොඩනගන කොන්ක්‍රීට් වනාන්තර මේ ගොඩනගන මහ ප්‍රබන්ධ අපේ රටේ ආර්ථිකයේ විශාල පංගුවක් පවුලක් සහ සමීපතම කණ්ඩායමක් අතර ගොඩනගා ගැනීමක් තමයි මේ තිබෙන්නේ. ඒ නිසා මේ සංවර්ධනයේ මිත්‍යාවක් කරනකොට අන්‍යමක් නෙවෙයි. ඒ නිසා මේ කරුණු පිළිබඳ පුළුල් සංවාදයක් කරන්න ඇත්තටම අපිට අදහස් ඉදිරිපත් කරන අවස්ථාව ලබා දීම පිළිබඳව සමස්ත ලංකා බැංකු සේවක සංගමයේ සහෝදරුන්ටත් ඒ වගේම මේ අවස්ථාවට අමුණුගම මෙතුමා සහභාගී වුණා නම් හොඳයි. එතුමා නැතිවීම පිළිබඳ නැවතත් අප්‍රසාදය පළ කරමින් ඔබ තමුන් වහන්සේලාට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.